අද අපි කතා කරන්න ළමයි මේ පාඩමේ ඉතුරු කොටස් ටික අපි කතා කරගෙන යමු ළමයි ඉස්සරහට. මොනවද තියෙන්නේ කියලා අපි දෙවෙනි chart එක ලිව්වද ළමයි? Did we write the second chart? අපි දෙවෙනි chart එක ලිව්වද? මට මැසේජ් එකක් එවන්න කවුරු හරි දුවෙක් හරි පුතෙක් හරි දෙවෙනි chart එක ලිව්වද අපි? Did we complete the second chart? right හරි දෙවෙනි chart එක ලියලා තියෙන්නේ අපි ලිව්වද ළමයි තුන්වෙනි chart එක? Did we write the third chart? හයවෙනි එකලු ලියන්න ඕනේ right හරි එහෙනම් අපි හයවෙනි එක ලියමු thank you so much 4 5 අපිට තියෙනවා ළමයි 6 හයවෙනි chart එකේ මොකද්ද තියෙන්නේ කියලා බලමු right the following bar chart shows the average attendance of grade 10 students right okay මේ බලන්න හරි අපිට වචන දීලා නෑ ළමයි අපි වචන දාගන්න ඕනේ දාලා ලියන්න ඕනේ ඉස්සරහට වචන එනේවත් මම ඕගලන්ට දෙන්නම් right පහක් ලිව්වා අපි හයවෙනි එකෙන් පටන් ගන්න අද right okay following bar chart shows the average attendance of grade 10 students per week now my dear students as you can see here මෙතන පේන විදියට මේක ස්තම්භ ප්‍රස්ථාරයක් මේක bar chart එකක් එතකොට ළමයි අපි මේකේ ලස්සනට අක්ෂර දෙක නම් කරගන්නවා ඉස්සෙල්ලා ඒක තමයි මුලින්ම කරන්නේ ඒවා මතක නැහැ සමහර අයට මේකට කියන්නේ ළමයි horizontal axis මම ගිය සතියේ මේවා කියලා දුන්නා right තොර අපිට මේක දාන්න පුළුවන් horizontal axis කියලා right ඊට පස්සේ මේකේ ළමයි මේ අනිත් අක්ෂයට අපිට කියන්න පුළුවන් vertical axis ඒකෙන් පෙන්නන්නේ number of students right මේක ළමයි vertical right මේ දෙක මතක තියාගන්න ඕනේ අනිවාර්යයෙන්ම අක්ෂර දෙක දන්න නැතුව ළමයි මේක ලියන්න බෑ right ඊට පස්සේ අපි ඔයගලන්ට කියලා දුන්නා මේකේ වචනයක් අයින් කරලා ප්‍රශ්නෙම කොටසක් අරගෙන ලියන විදිය ඒ නිසා මම ඒක ඔයගලන්ට අයින් කරලා පෙන්නන්නම් following කියන වචනේ අයින් කරන්න ඕනේ ඒ වෙනුවට අපි පාවිච්චි කරන වචනේ ඔබ දැන්ටමත් දන්නවා above right මගෙත් එක්ක ඔයගොල්ලෝ ලියන් ගියා නම් මේක අපිට complete කරගන්න පුළුවන් දැන් අපි ලියන් යන්නේ කොහොමද how we are going to write this we can write the above bar chart shows the average attendance of grade 10 students per week study the chart and describe it right okay so we will start from here අපි මෙතනින් පටන් ගන්නවා right the above bar chart right the above bar chart shows the average attendance of grade 10 students right grade 10 students right on ආරම්භක කොටස ලිව්ව ළමයි දැන් අපිට අක්ෂර දෙක නම් කරන්න පුළුවන් horizontal axis එකෙන් පෙන්වන්නේ ළමයි number of days දාන්න බෑ days කියලා අපි ගමු weekdays horizontal මම ලියන්නේ ළමයි active එකෙන් ලියන්නේ passive නෙමෙයි horizontal axis අක්ෂ එකයි එතකොට ක්‍රියාපදයට s එකක් එන්න ඕනේ දැක්කද horizontal axis shows මොනවද weekdays සතියේ දවස් තමයි පෙන්නලා තියෙන්නේ weekdays and vertical axis shows right vertical axis shows පෙන්වනවා මොනවද number of students කියලා දැම්මනම් ඔන්න ළමයි ඒකත් හරි right ඊට පස්සේ අපිට පේනවා වැඩිම ළමයි සංඛ්‍යාවක් ඇවිල්ලා තියෙන ළමයි සඳුදා වැඩිම ළමයි සංඛ්‍යාවක් ඇවිල්ලා තියෙන ළමයි සඳුදා right අපි ඒක ලියනවා මෙන්න මෙහෙම වැඩිම ළමයි සංඛ්‍යාවක් I am taking the word most of the students students බහුවචනයි attend to school පැමිණිලා තියෙනවා attend කියන්නේ පැමිණියා කියන එක right attend to school on Monday right ළමයි ගාන ගත්තොත් එහෙම අපිට ලියන්න පුළුවන් it is 95 students හරිද ළමයි 95 දෙනෙක් ඇවිල්ලා තියෙනවා සවුන්දා ඊට පස්සේ අඩුවෙන්ම ළමයි ඇවිල්ලා තියෙන ළමයි අපි කියනවා කවදාද Thursday බ්‍රහස්පතින්දා එහෙනම් අපි මේකෙම අනිත් පැත්තට ලියමු දුවේ පුතේ least of the students බලන්න ලියන විදිය grammar බලන්න students බහුවචනයි එතකොට ක්‍රියාපදේ ඒක වචනයි මොකක්ද ඒක වචනයි කියලා කියන්නේ s දාන්නේ නැහැ එතකොට least of the students attend to school on Thursday right Thursday ඒකේ ප්‍රතිශතය දාන්න ප්‍රතිශතය නෙමෙයි සමාවෙන් සංඛ්‍යාව දාන්න පුළුවන් it is කීයද ළමයි ඇවිල්ලා තියෙන්නේ 78 it is 78යි right සමාන අගයකින් ළමයි ඉස්කෝලේ ඇවිල්ලා නැහැ ළමයි කවුරුත් ඒ නිසා equal කියන එක ළමයි අපිට පාවිච්චි කරන්න බෑ equal කියන එක අපිට පාවිච්චි කරන්න බෑ අපිට වෙන වෙනම මේක ළඟ විස්තර කරන්න පුළුවන් දැන් අපි උදාහරණයක් ගත්තොත් ළමයි 88 දෙනෙක් අඟහරුවාදා පාසල් ඇවිල්ලා තියෙනවා right අපි ඒක කොහොමද ලියන්නේ 88 students attend to school right 88 students attend to school පාසලට ඇවිල්ලා තියෙනවා ළමයි 88 දෙනෙක් 88 students attend to school on කවදාද Tuesday right Tuesday
Tuesday. And ඒකට මේකතු කරන්න පුළුවන් 89 students attend to school on Wednesday. Right. ඔන්න ඒ ටික ළමයි ඔක්කොම ලිව්වා. දැන් ළමයි more than less than අපිට දීලා නැහැ. නමුත් අපිට පාවිච්චි කරන්නම් වෙනවා. more than less than. Right? අපි දන්නවා more than කියන්නේ වඩා වැඩි, less than කියන්නේ වඩා අඩු. එතකොට more than දාද්දි වැඩි අගය මුලට අඩු අගය පිටිපස්සට. less than දාද්දි අඩු අගය මුලට වැඩි අගය පිටිපස්සට. එහෙමයි යන්නේ. right? එතකොට අපි ගන්නවා මෙන්න මෙහෙම. students attend to school on Monday. Monday ළමයි අතරම වැඩි සමුදා. Monday. එතකොට වැඩි අගේ මුලට ඊට වඩා අඩු එකක් පිටිපස්සට දාන්න පුළුවන් more than Thursday. More than Thursday. දැක්කද ලියන විදිය? right. මේ බලන්න. Students attend to school on Monday more than Thursday. right? more than Thursday. right? ඊට පස්සේ අපිට වැඩි අගය එහෙම දාලා ළමයි මේක අඩු වගේකට දාන්නත් පුළුවන්. ඒක ලියන්නෙත් එහෙමම තමයි වඩා අඩුයි කියන එක. අපි ගන්නවා මෙතනටම ළමයි students attend to school 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 less than කියලා අඩු එකක් ගන්නවා Friday. school Friday less than school on Friday නේ සමාවෙන්න. school on Friday. ඊට පස්සේ ගන්නවා ළමයි වචනේ මොකද්ද? less than ඊට වඩා වැඩි එකක් පිටිපස්සේ ලියන්න ළමයි Wednesday. right. ඔන්න ළමයි less than more than සංසන්දනයේ කතාවත් කිව්වා. සමසමව යනවා කියලා අපිට කියන්න බෑ ළමයි. සමසමව යනවා කියලා කියන්න බෑ. මොකද සමසමව යන එකක් ළමයි මෙතන නැහැ. ඒ හින්දා ඒක දාන්න බෑ. ඔන්න ළමයි ඒකත් අපි දැම්මා. අක්ෂර දෙකත් අපි දාලා තියෙන්නේ. විස්තර කිරීම ටික කරලා තියෙන්නේ. more than less than කියන එකත් දැම්මා. ඒ විස්තර ටික ඔක්කොම දාලා තියෙන්නේ. අපිට තව මේක දිහා බැලුවාම ලියන්න පුළුවන්. අපිට ලියන්න පුළුවන් right හරි. අපි මෙතන දැන් මේ ටික ඔක්කොම දැම්මනේ. අපි Friday කියන එකත් මම මෙතන පුරවලා තියෙන්නේ. අපි මෙතන අවසන් කරමු මෙන්න මෙහෙම by analyzing මෙම chart එක දෙස බැලීමේදී by analyzing this graph මේ graph එක දෙස බැලීමේදී we can say අපිට කියන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා අහන්න. often කියලා කියන්නේ අනාතයා. tactful කියලා කියන්නේ විචක්ෂණශීලී. නැත්තම් අපි කියනවා මේ යම්කිසි සැලසුමක් ඇති. නැත්තම් plan එකකට වැඩ කරන කියලා කියන්නේ tactful. ඒ කියන්නේ අපි කියන්නේ මේ ක්‍රමවේදයක් ඇති. යම්කිසි ක්‍රමවේදයක් ඇති ක්‍රමෝපායගත. හරිම සිංහල වචනේ ක්‍රමෝපායගත. තව මොකක්ද කියවෝ? ඒකට මම උත්තරේ කිව්වා මට මතක නැහැ අහපු එක. ආයි මතක් වුණොත් දාන්න වචනේ tactful එකයි තව මොකක්ද කියහා තිබ්බ often කියන්නේ අනාතයා. අම්මා තාත්තා නැහැ කියන එක. by analyzing this bar graph we can say අපිට කියන්න පුළුවන් most of the students like to come to school. වැඩිම ළමයි පිරිසක් පාසලට එන්න කැමති on Monday and least amount of students like to come to school on Friday. All other weekdays are among them. අන්න ඔච්චරයි. right. මේදී ඔන්න තමයි ඒ විස්තරය දැන්. අනිකුත් දවස් සතියන්තයේ ඇත. ඔන්න ඒ වගේ ළමයි විස්තරය ඔබට ඉවර කරන්න පුළුවන්. වචන 100ක් ඕක යන්තම් ලියාගත්තොත් එහෙම එයි. right. ඉවර කරලා ටක් ගාලා මැසේජ් එකක් දාන්න. ඔන්න අපි තව graph එකක් අද ලිව්වා. chart 6 තමයි අද ලියන්නේ. අපි ඉතින් charts 5ක් ඉවර කරලා තියෙනවා. තාම ඕගලන්ට ළමයි වචන දීලා අපි ගත්තේ නැහැ. මේ මම ලියලා පුරුදු කරන්න. දැන් මේක තනිකරම ලිව්වේ active ඈ. මේක තනිකරම ලිව්වේ active. මම මෙතන ඒක දාන්නම්. මේක තනිකර ලියලා තියෙන්නේ active voice. මම එදා කිව්වනේ ඔයගලන්ට voice දෙකෙන්ම ලියන්න පුළුවන් කියලා. මේක තනිකරම ලියලා තියෙන්නේ active voice එකෙන්. right? මම ඒක දාලා තියෙනවා මෙතන. සම්පූර්ණ එක තියෙන්නේ active voice එකේ නිල් පාටින් මම පෙන්නලා තියෙනවා. මේක තනිකරම ලියලා තියෙන්නේ අපි කතරු කාරකයෙන් තමයි ලියලා තියෙන්නේ. අපි ඊළඟ එක කර්ම කාරකයෙන් ලියලා බලමු මොනවද සිද්ධ වෙන වෙනස්කම් කියලා. දැන් මේ වාක්‍යයෙන් වාක්‍යයට මම ඔබට පැහැදිලි කරගෙන යන්නම්.
ඔබ අවධානය යොමු කළ යුතු ව්‍යාකරණ කුඩා කරුණු. ඇක්සිස් කියන එක આવොත් එහෙම මේක ෂෝස් කියලා අනිවාර්යෙන් S අකුරක් එන්න ඕන. ඇක්සිස් කියන එක ඒකවචන නිසා අනිවාර්යෙන් ෂෝස් කියලා S අකුර එනවා. ස්ටුඩන්ට්ස් බහුවචන නිසා S අකුර නැතුව යනවා. ස්ටුඩන්ට්ස් බහුවචන නිසා S අකුර නැතුව යනවා. ස්ටුඩන්ට්ස් බහුවචන නිසා S අකුර නැතුව යනවා. මෙන්න මේවා තමයි ළමෙක් අවබෝධ කරගන්න ඕන දේවල්. හරිද? ඊළඟට තියෙනවා මෙතන more than කියන වචනේ පාවිච්චි වෙද්දී වැඩි අගේ මුලටත් අඩු අගේ පිටිපස්සටත් යනවා. less than කියන වචනේ පාවිච්චි වෙද්දී අඩු අගේ මුලටත් වැඩි අගේ පිටිපස්සටත් යනවා. ඒක මතක තියාගන්න ඕනේ. by analyzing කියලා කියන්නේ ළමයි ඒක වෙනුවට by looking at this bar chart කියලාත් ගන්න පුළුවන්. we can say අපිට කියන්න පුළුවන් කියන එක වෙනුවට අපිට වාර්තාව ගොඩාක් වචන පාවිච්චි කරන්න පුළුවන්. ඒක වෙනස් වුණාට ප්‍රශ්නයක් නැහැ. නමුත් අවසන් වෙන විදිය හැම වෙලේම එකම ක්‍රමවේදයකට තමයි අවසාන වෙන්නේ. හොඳයි මගේ දුවල පුතාලා ඉවර නම් මැසේජ් එකක් දාන්න. we have all together 23 students in the class. පන්තියේ ළමයි 23 දෙනෙක් ඉන්නවා. ඉවර වෙච්ච ගමන් පණිවිඩය එවන්න අපි ඊළඟ එකට යන්න ඕන. ලියා ගන්න ලස්සනට ළමයි මේ බලි වගේ ලියන්න එපා. මට දැන් චෙක් කරගන්න විදියක් නැහැ ඔයගලන්ගේ මේක. නමුත් මම අද ගෙදර වැට්ට charts 3ක් දෙනවා. අද වෙලාව පන්ති ඉවර වෙන්නේ 10ට 9:45ට විතර මම ඉවර කරනවා. අද රෑ 12 වෙනකන් හරි මට ඒක ඉවර කරලා මගේ WhatsApp එකට මැසේජ් එකක් ඔබ එවිය යුතුමයි. හරිද? දැන් මේක මට බලා ගන්න විදියක් නැහැ. මේක තනියෙන් ලියන්න පුළුවන්ද කියලා. ඒ නිසා අද මම ගෙදර වැඩට chart 3ක් දෙනවා. එතකොට අද ඔබට නිින්ද යන්න බෑ. අද ඔබට නිදා ගන්න බෑ. ඔබ ඒක ලියන්න නැතුව. You can't sleep today without doing that. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ වැඩේ කරේ නැත්නම් ඔබට අද නිින්ද යන්න බෑ. ඔබ ඒ වැඩේ කරන්නේ නැතුව අද නිදාගත්තා කියන්නේ හොඳට මතක තියාගන්න විභාගයට ගිහිල්ලා රත්තරන් පුතේ ඔබ නිදි තමයි. ඒ නිසා මට අනිවාර්යෙන්ම මේ ගෙදර වැඩේ අද කරලා දෙන්න ඕනේ. මම charts 3ක් දෙනවා. dating කියලා කියන්නේ ඉනුත් ගෑනු ළමෙක් සහ පිරිමි ළමෙක් දෙන්න අතර යම්කිසි සම්බන්ධතාවයක් කාලයක් තිස්සේ පවත්වාගෙන යෑමේ අරමුණ ඇතිව ඒ දෙන්නා මේ එකිනෙකාව ආශ්‍රය කරනකොට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ date කරනවා කියලා. dating කියන එකේ තේරුම ඒක. ඒක බ්‍රිටිෂ් ඉංග්‍රීසි වලින් එන වචනයක්. sentence විදියටද සර් ලියන්න ඕන. sentence විදියට කියන්නේ ඉතින් මෙහෙමයි. sentence ටික ලියන්න ඕනේ paragraph එකක් විදියට. මම මේ තැන් වල ලියන්නේ මට ඉඩ නැති නිසා. මම මේ හැමතැනම ලියන්න ඉඩ නැති නිසා. අද මම නම් කරලා දෙනවා chart 3ක්. මෙන්න මේ charts 3 මට ලියලා පේන ෆොටෝ එකක් ගහන්න පොට්ටම ලෙලව් වගේ පේන නැති ෆොටෝ ගහන්න එපා. මට බලන්න බෑනේ පේන්නේ නැහැ ඒක. එතකොට මගේ නම මෙන්න මෙයා. සර් මේ තියෙන්නේ මම ලියුව උත්තරي. සර් මේක හරිද? සර් මේක හරිද? එතකොට මම personally ඒ ළමයාට මැසේජ් එකක් දානවා voice එකක් එවනවා. ඔයා මෙන්න මේ තැන් වල වරද්දලා තියෙනවා. ඔයා graph එකේ මෙන්න මේක ලියලා තියෙනවා වැරදි. එහෙම. ඒ නිසා මට ඉන්න ළමයි 24 දෙනාම නැති බැරි සින්දු කියන්න එපා. ෆෝන් එක නැති වෙන්න විදියක් නැහැ. data නැහැ. ඒ වගේ නැති බන මට කියන්න එපා. ඒක අදාළත් නැහැ. එයා ගෙදර එකාගේ ෆෝන් එක අරින්න පොඩක් දියම් මචං ෆොටෝ එකක් ගාලා යවන්න කියලා. ෆෝන් එකෙන් ෆොටෝ එක ගහලා යවන්න ඕන. මට අනිවාර්යෙන් graph 3ක් දෙනවා. 3ම ලියලා එවන්න ඕන. DAG එකේ දුන්නා ළමයි ඔක්කොම ලියලා එව්වා. මට වෙන බලන්න ක්‍රමයක් නැහැ. මේක මම ලියන එක පිටපත් කරගෙන වැඩක් නැහැ. මේක බලා ලිවීමේ තරගයක් නෙමෙයි. එහෙම වැඩක් නැහැනේ. තමුසට විභාගයට තනියම එන්නේ. තනියම ලියන්න වෙනවා. බලා ලිවීමක් කරන්න බෑනේ. එතකොට ඒ හින්දා ඒකට ලෑස්ති වෙන්න මම අද graph 3 කියන්නම්. අද රෑ 11ද 12ද මම ඇහැරිලා ඉන්නේ. මම බලනවා graph එක එව්වද කියලා. නමත් එක්ක එවන්න ඕනේ. නම type කරලා එවන්න මම මෙන්න මෙයා මේ class එකේ කියලා. ගොඩක් අය මගේ WhatsApp එකේ ඉන්නවා. කරුණා කරලා උත්තර ලියලා මට එවිය යුතුමයි. ඉදිරියට මම මේ ක්‍රමවේදේ යනවා අනිවාර්යෙන් class එකේ. මට උත්තර බලන්න වෙන කිසිම ක්‍රමවේදයක් නැහැ මේ යන විදියට. ඒ නිසා බොහොම කරුණාවෙන් කියන්නේ කීය වුණත් කම අද අමාරුයි සර් අද නිදා ගන්න. අද අමාරුයි නම් ඔයා සදාකාලිකව නිදා ගන්න පන්තියෙන් එපා. අද අමාරුයි කියලා එකක් නැහැ. අමාරුයි කියලා එකක් නැහැ. එහෙම වචනයක් ඔබේ ශබ්දකෝෂේ නැහැ. ඔබ කරුණාකරලා වැඩේ කරන්න. එච්චරයි. හරිද? රයිට්. ගන්න නේද ළමයි විස්තරේ දීලා තිනවා මේක අපි 7 කරේ නැහැ. මේ අපි 7 අද පටන් ගන්න යන්නේ ලියන්න. අපි දැන් ලිව්වේ 6 වෙනි එක. රයිට්. මෙතන තියෙනවා ඔයගලන්ගේ chart එක. වැඩේ මතක නේ. වැඩේ අනිවාර්යෙන් මතක තියාගන්න. වැඩේත් මතක තියාගෙන කරන්න. පේපර්ස් එහෙම ගන්න ඇති කියලා මං හිතනවා. ගොඩක් අයගේ පේපර්ස් බලලා මම දුන්නා. check point exam 4 එක මේ දවස්වල යන්න ඕන. අද එතකොට 13 සංචරණ සීමා පනවල තියෙනවා කියලා කතාවක් යනවා. සර් අපිට දෙන්න විදියක් නැහැ පේපරේ මෙහෙමයි කියලා. ඊට පස්සේ 16න් පස්සේ දෙන්න. 17 දුන්නත් කමන්නේ නැහැ. එහෙම ප්‍රශ්න සමහර ළමයිට තියෙනවා. එතකොට එහෙම ප්‍රශ්නයක් තියෙනවනේ. හැබැයි 17 අනිවාර්යෙන් පේපරේ දෙන්න ඕනේ. මම එක දවසක් chance එකක් දෙන්නම්. මේ 17 වෙද්දි අනිවාර්යෙන් papers ටික class එකට ගිහිල්ලා තියෙන්න ඕනේ. පන්තියේ ඉන්න 24 දෙනාගෙන් papers තියෙන්න ඕනේ. තිබුණ නැත්නම් ඉතින් මට ගෙවල් වලට දැනුවත් කරන්න වෙනවා කතා කරලා. මම මේක දැඩිව බලනවා පුතේ. දැඩිව බලනවා මොකට papers ලියවෙන්න ඕනේ. papers ලියන්න නැතුව මට ඕගලන්ව ඉංග්‍රීසි වල අරන් යන්න බෑ.
ඒ නිසා මට කතා කරන්න වෙනවා මේ ඒක තමයි පේපර් එක ගිහලා ගන්න ශාමික දීලා තියෙන්නේ. පේපර්ස් දීලා තියෙන ක්ලාස් එකට දීලා තියෙන්නේ. පේපරේ පොඩ්ඩක් තාත්තවරි කවුරු හරි යවන්න, දෑවල කාඩ් එක දීලා යවන්න, යවලා පේපරේ ඊළඟ එන්න. පොඩ්ඩක් එතනට යන්න තියෙන්නේ. මොකද ඕක නැත්තම් වෙන්නේ නැහැ. ඔබ දන්නේම නැතුව කාලය යයි. ඒ නිසා අපිට ওই වැඩේ කරන්න වෙන්නේ නැහැ. මොකද අපිට දැන් ඕගලන්ව හම්බෙන්න විදියක් නැහැ. ඒකනේ ප්‍රශ්නේ මෙතන. ඒ නිසා ළමයි අර මම කිව්ව ක්‍රමවේදයට වැඩේ යන්න ඕන. හරිද? අද මම chart තුන දෙන්නම් ඕගලන්ට ලියන්න ඕනේ. ඒක මට ලියලා WhatsApp කරන්න තියෙනවා. right? මෙන්න මෙතනින් පටන් ගන්නවා අපි passive voice මේක ලියන්නේ. බලා ගන්න වෙනස්කම් ටික passive voice මේක ලියන්නේ. හරිද? කර්මකාරකයෙන් ලියන්න. එතකොට ලියන විදිය බලන්න. හරිද? ගන්න බැරි වුණා නම් හෙට ගන්න පුළුවන් හසිත. හෙට ක්ලාස් එක වහලානේ. හෙට ක්ලාස් එක වහලානේ ආයි හරිනේ 17 නේ හරි. ප්‍රශ්නයක් නැහැ. මම ඔයගලන්ට දෙන්නම් 17 ඉඳලා 21 වෙනකන් දෙන්නම්. මොකද ක්ලාස් එක වහලානේ. දැන් හෙට නිවාඩු. 15 නිවාඩු 16 නිවාඩුනේ. එතකොට 17 ඉඳලා සතියක් දික් කරන්නම් 21 වෙනකන් ටයිම් තියෙනවා. කොහොමත් මම අන්තිම සතිය ආයි පස්වෙනි පේපරේ ඉෂුව කරනවා. 17 ඉඳලා 21 වෙනකන් වෙලාව තියෙනවා. 17 ඉඳන් 21 සතියක් තියෙනවා. ඒ නිසා ආතල් ගන්න එපා. පේපරේ ඉවර කරලා දාන්න. එහෙම ඉවර කරලා දාන්න නැති අයගේ රිසල්ට් සම්බන්ධයෙන් මම වග කියන්නේ නැහැ. හරිද? මොකද සල්ලි ගෙවලා නෙමෙයිනේ ගන්න තියෙන්නේ. 150ක් දීලා පේපරේ ගන්න. එහෙම කරලා නැහැනේ. එතකොට නිකන් දෙන්නේ පේපරේ. ක්ලාස් ෆීස් එකට තමයි පේපරේ හම්බෙන්නේ. හරිද? එතකොට ඒක අරගෙන ලියන එක තමන්ගේ වගකීම. මම print කරලා දෙනවා නම් ඒක ලියලා දෙන්න බැරි කමක් නැහැ. හරිද? එතකොට ඒක දෙන්න. මොකද මම ඒක personally බලනවා. හැම ළමයාගෙන් බලලා තිනවා. දැන් බලපු අයට පේපර්ස් හම්බෙලා ඇති. තමන්ගේ වැරදි තමන් දකින්න ඇති. ඒවා තමන්ට බලන්න පුළුවන්. පේපර්ස් එහෙම මෙහෙම සමහර අයගේ මිස් වෙලා ඇති. මම ඒවා මික්ස් වෙනවා සමහර වෙලාවට වෙන පන්තියකට ගිහිල්ලා දෙනවා මම සමහරලාට මම එතනින් ඉල්ලගෙන ඇවිල්ලා නැවත ඕගලන්ට දෙන්න. මගේ පන්තිවල නම් වැඩ නම් පිළිවෙලට වෙනවා. පන්තියේ මට වැඩ ටික කරලා දෙන එක ඔබේ වගකීම. එතනින් යාට නම් මට කියන්න දෙයක් නැහැ. right. දැන් මේකත් අර වගේම සින්දුවක් තමයි. Let's try to identify this one. Hurry up. Right. So this is what we call the following bar chart shows the reading materials used by grade 10 students. ළමයි විසින් කියවන දේවල් තමයි මේ දාලා තියෙන්නේ. කෙලින්ම ගත්ත අනම්මනක් නැහැ. මම ඕනේ නැහැ ඔබ පටන් ගන්න. right. passive voice ලියන්නේ. මම පටන් ගන්නවා the above bar graph. right. The above bar graph shows the reading materials. හරි. reading materials මේ මෙන්න මෙතන අපි ලියන්නේ reading materials කියලා කියන්නේ ළමයි කියවන්න ගන්න දේවල්. හරිද? reading materials used by grade 10 students. හරි. දැන් මම ලියුවනේ passive voice එකෙන් ලියන්නේ කියලා. දැන් ඔන්න බලන්න passive එකෙන් ලියන විදිය බලා ගන්න. passive එකේ වෙනස් වෙන විදිය බලා ගන්න. පොඩ්ඩක් ඉන්න. right. හරි. වෙන දේවල් ලියන ගමන් බලා ගන්නවා. යා passive voice කියලා කරන්නේ මෙන්න මේක නේද? අන්න එහෙම පොඩ්ඩක් බලා ගන්නවා. right. අක්ෂර නම් කිරීම. horizontal axis shows reading materials. එතකොට මම මේක අනිත් පැත්තට ගන්නෙ මේ reading materials බහුවචනයි. shown අන්න past participle. දැක්කද? ඕක තමයි වෙනස. දැක්කද past participle? SHOWN. shown in the මොකද්ද? horizontal axis. ඔන්න passive voice. passive voice එකේදී වෙන්නේ ළමයි අපි කෙලින්ම විස්තරය තමයි මුලට ගන්න. හයි කරේ active voice ඈ. හයි කරේ active voice තමයි ඔය. test number 6 එක ලිව්වේ active voice දැන් ලියන්නේ passive voice. හරිද? reading materials are shown in the horizontal axis. දැන් ඔබ දුටුවද කියලා දැම්මට පස්සේ show එකේ past පෙන්වනවා කියන එකේ past participle එක පෙන්වන ලදී කියන එක මම shown කියලා වෙනස් කරා. ඕකට තමයි passive voice ලියනවා කියලා කියන්නේ. වෙන මගුලක් ඔතන වෙන්නේ නැහැ. හැම වෙලේම past participle අරගෙන තමයි ලියන්නේ. materials බහුවචන නිසා තමයි මේ කියලා දැම්මේ. ඕන මොඩේට තේරෙනවා මේක මෙයා මේක නෙමෙයි ලියන්නේ කියලා. විස්තරය ගන්න මුලට. ඊළඟට percentage of students. හරිද? ඊළඟ එක ගන්න percentage of students බහුවචනයි are shown in the මොන axis එකේද? vertical axis. Tamanට ලේසි එකක් තෝරගන්න. එහෙම නැත්නම් දෙකෙන්ම හරි කමක් නැහැ ලියන්න. මට ප්‍රශ්නයක් නැහැ. ඔන්න ගත්තා. හරිද? passive voice ලියලා ඉවරනයින් පස්සේ මම කොටස පෙන්නගෙන යන්න. මේවයි passive voice කියලා පෙන්නගෙන යන්න. එතකොට අපේ ඉසිර මම මේ වාක්‍ය ලියන්නේ මට ලියන්න ඉඩ නැති නිසා. ඔබ එහෙම ලියන්න එපා. ඔබ ඡේදෙම ලියන්න. හරි. ඊළඟට දැන් බලන්න වැඩිම ළමයි පිරිසක් පුවත්පත් කියවන ලදී. පුවත්පත් කියවන ලද්දේ වැඩිම ළමුන් පිරිසක් විසිනි. අන්න එහෙමනේ ලියන්නේ. passive voice නේ. පුවත්පත් කියවන ලබන මාසේ passive voice.
පුවත්පත් කියවන ලද්දේ වැඩිම ළමුන් පිරිසක් විසිනි. අන්න එහෙමනේ යන්නේ. ආගන්න. පුවත්පත් ගන්න මුලට. පුවත්පත් ගන්න මුලට. right. newspapers බහුවචනයිනේ. කියවනවනේ. මෙතන තියෙන ඔක්කොම ඒවා කියවන දේවල්. නවකතා, කෙටි කතා, එතනින් ගියාම කාටුන්, මැගසින් ඕවා ඔක්කොම කියවනවා. හරිද? කණ්ඩ බෑනේ ඕවා. ඩෙසර්ට් නෙමෙයිනේ තියෙන්නේ. කණ්ඩ බෑ. ඔක්කොම තියෙන්නේ කියවන ඒවා. එතකොට read එකේ past participle එක ඒකමයි. read. Newspapers are read by most of the students. most of the students. දැන් ළමයෙක් අහනවා. එහෙම අහන්නේ නැහැ. මම අහලා මම උත්තර දෙනවා. ළමයි එහෙම අහන්නේ නැහැ. මම අහනවා මම උත්තර දෙනවා. සර් දැන් ඔයා ඕක ඇක්ටිව් ලියන්න. දැන් ඔයා ඕක පැසිව් නේ. ඕ පැසිව් තමයි. දැන් ඇක්ටිව් ලියන්න. ඇක්ටිව් ලියමු. මොකද්ද කියන්නකො විහිළු කතන්දර කියන්න එපා. මේ බලන්න. most of the students read. මේ බලන්න විහිළු කතා කියන්න එපා. හරිම ලේසි ළමයි මේ. ඔන්න ඒකම ඇක්ටිව්. කලින් එක පැසිව්. මේක ඇක්ටිව්. දැක්කද? පොඩි වෙනසක් තියෙන්නේ. අරකේ newspapers මුලට ගත්තා. මේකේ newspapers අගට දැම්මා. එකම සින්දුව, එකම ගීතය. හරිද? බෑන්ඩ් එක විතරයි වෙනස්. එකම සින්දුව තමයි ප්ලේ කරන්නේ. පේනවනේ? end. දැන් end ඊට පස්සේ newspapers කතාව ඉවරයි. හරිම ලේසි ළමයි. ඔළුවට ගොඩාක් බරට ගන්න එපා. මේ graph ලියන එක පට්ට ලේසි වැඩක්. බැලුවා, ලිව්වා. එච්චරයි. ඊළඟට අඩුම එක බලමු. cartoons. මෙතනට ගත්තා. ඔන්න පටන් ගන්නවා. cartoons are හරිද? read by. දැම්මා. cartoons are read by least of the students. අඩුම ළමයි පිරිසක් තමයි cartoons කියවන්නේ. කියවන මේ කියන්නේ අර ටීවී එකේ යන cartoon නෙමෙයි. පත්තරවල තියෙන cartoon ඒවා. ඔන්න ළමයි ඒක ලිව්වා. ඊළඟට poetry and magazine සමානාගයක්. දෙකම ගන්න. මෙතනට ගන්නවා. කට්ටියට පේනවා කියලා මං හිතනවා. poetry and magazines දෙකක් වුණාම බහුවචනයි are read by equal percentage of students. මේ සමාවෙන් percentage නෙදී percentage of students equal percentage of students. ඔන්න ඔහමයි තියෙන්නේ. right. ඔන්න ඒකත් ලිව්වා. poetry and magazines are read by equal percentage of students. right. ඒ ටික ඔක්කොම හරි. ඊට පස්සේ සංසන්දනය කිරීම වඩා වැඩි වඩා අඩු සංසන්දනය කිරීම. right. ඒක මෙතනින් පටන් ගන්නම්. හරි අපි ලියනවා වැඩි අගයක් මුලට ගන්නවා. poetry is read. වැඩි අගයක් මුලට ගන්නවා මෙහෙම. right. වැඩි අගයක් මුලට ගන්නවා. poetry is read more than ඊට වඩා අඩු එකක් පිටිපස්සට දාන්න cartoons. ඊළඟ අඩු අගයක් මුලට ගමු. අඩු අගයක් මුලට ගන්නවා. magazines බහුවචනයි are read less than ඊට වඩා වැඩි එකක් දාන්න ළමයි short stories. අන්න ළමයි ඒ දෙකත් ලියු. less than more than උත් ඔබ ඊටාම පැහැදිලිව මෙන්න මේ ආකාරයට ඔබට ලියා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් එහෙම කියලත් ඔයාට 100ක් ඉන්නේ නැත්නම් ඔයාට වෙන වෙනම විස්තර කරන්න පුළුවන්. 100ට 20ක් කියවනවා ළමයි short stories. ඔයාට ඒක ලියන්න පුළුවන් මෙතන. short stories are read by එහෙම ලියන්න පුළුවන් ඔයාට. මේ බලන්න. මෙතනින් පටන් ගමු. right. දැන් මම කියවනේ passive voice ලියන විදිය බලන්න මේ. short stories are read by. short stories are read by. ඔක්කොම යන්නේ past participle. read by කීයක්ද? short stories කියවන්නේ 20% of කවුද? students. 20% of students. ඊළඟට ඕකම ලියන්න පුළුවන් ළමයි novels ලියන්න ඕනේ නෑනේ. novels වලටත් පුළුවන්. ඒකත් ලියමු. novels are read by. novels බහුවචනයි යා. novels are read by කීයද novels කියවන්නේ 25% of students. අන්න දැක්කද? ඒ වගේ ඔය ඕන එකක් ලියන්න පුළුවන්. cartoons are read by. ඔහොම ලියාගෙන යන්න පුළුවන්. දැන් ඔන්න more than less than උත් ලිව්වා. equal එකත් ලිව්වා. හරිද? වෙන වෙනමත් ලියන්න පුළුවන් ඔය වගේ. දැන් අපි කෙලින්ම මේක අවසන් කරනවා මෙන්න මේ ආකාරයට. by analyzing this graph මේ graph එක බැලීමේදී we can come to a conclusion. අපිට අවසානයකට එන්න පුළුවන්. we can come to a conclusion by saying මෙන්න මෙහෙම ප්‍රකාශයකින් by saying most popular passive voice newspaper are the most popular reading material and cartoons බහුවචනයි
are the least popular reading material. Full stop. Other materials are among them. Right. ඔන්න ළමයි විස්තරය ඉවරයි. දැන් මේ එක එක බලමු මේවා පැසිව් වොයිස් වලට ආපු ආකාරය ගැන පොඩ්ඩක් අපි විමසීමක් කරමු. එක එක ඒවා පැසිව් වොයිස් වෙච්ච විදිය සහ ඒ ආපු වාක්‍ය වින්‍යාසය ගැන. ඒවා ලියවිච්ච ආකාර ගැන තමයි මේ විස්තර කරන්න යන්නේ. right. පොඩ්ඩක් ඉන්න මේක වඩා හොඳින් පැහැදිලි වෙන්න මම මේක මේව ලියන්නම්. ඒතර වඩා හොඳින් පේනවා කට්ටිය ලියලා තියෙන හැටි. ඒතර ඔබට පේනවා හැම වෙලේම පැසිව් වොයිස් වලදී මොකක්ද අපි මූලිකත්වයේ ගන්න දුවා පුතා? හැම වෙලේම පැසිව් වොයිස් වලදී past participle තමයි මූලිකත්වයේ ගන්න. මේ බලන්න past participle. short stories බහුවචනයි. ඒ නිසා ආ දැම්මා. read එකේ past participle එක ඒ ස්පෙලින්ම තමයි. ඒ ස්පෙලින්ම තමයි. හැබැයි කියවන විදිය වෙනස්. read එක read. එහෙමයි යන්නේ. novels කියන එක බහුවචනයි දුවේ පුතේ. ඒ හින්දා ආ දැම්මා read. විසින් නිපාතය අමතක කරන්න එපා පුතේ පැසිව් වොයිස් වල. විසින් නිපාතය අමතක කරන්න එපා පැසිව් වොයිස් වල. poetry is read more than cartoons. ඒකෙත් එහෙමයි poetry කියලා කියන එක ඒක වචනයි. ඒකයි is ගත්තේ. magazines කියන එක බහුවචනයි. ඒකයි ආ ගත්තේ. ඊළඟට මේකෙත් බලන්න පැසිව් වොයිස් පාවිච්චි කරලා තියෙන ආකාරය used past participle එක ගිහිලා තියෙන්නේ. මෙතන තියෙන්නේ shown කියලා reading materials බහුවචන හින්දා ආ students බහුවචන හින්දා ආ ඇවිල්ලා තියෙනවා. ඒකෙත් past participle එක shown. වචනේ මොකද්ද? ක්‍රියාපදේ show. past participle එක shown. ඊළඟට බලන්න are read. I past participle ගිහිල්ලා තියෙනවා. cartoons බහුවචනයි are read. බලන්න ක්‍රියාපදේ poetry and magazine කියන්නේ දෙකක්. එතකොට ආයිත් ආ දාලා කෙලින්ම read කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. බොහෝ ස්ථානවල විසින් නිපාතයේ යොදා ඇති ආකාරය බලන්න. පැසිව් වොයිස් වල ප්‍රධානම කොටසක් තමයි සිංහල වලත් විසින් නිපාතයේ යෙදීම මේ වරන් ඒවා යොදා තියෙන ආකාරය. right. ඔය විදිහට තමයි ළමයි එන අපි අවසන් කරේ. දැන් මෙතන ඔය ටික ලිව්වම ගානට බොහොම පැහැදිලිව වචන 100ක් ඔබට ලැබෙනවා. right. ඕක තමයි ළමයි පැසිව් වොයිස් කතන්දරේ. මම මාරු කර ලියන්නේ. ඔබට එතකොට අවබෝධයක් ගන්න පුළුවන් මට වඩා පහසු ක්‍රමය මොකක්ද? ඒ වගේම වැදගත් දෙයක් තමයි ක්‍රියාපදය තෝරා ගැනීම. දැන් පොත් තියෙනවා නම් පොත් ගැන නම් තියෙන්නේ අනිවාර්යෙන් read. කෑම ගැන නම් තියෙන්නේ අනිවාර්යෙන් eat. හරිද? එතකොට යම්කිසි කරපු දෙයක් නැත්නම් අපි හිතමු ක්‍රීඩා ගැන නම් තියෙන්නේ ක්‍රීඩාව කරලා තියෙනවා. ඒ කියන්නේ ක්‍රීඩාව කරනවා. do කියන ක්‍රියාපදය. ඊළඟට අපි ගත්තොත් එහෙම ඒ අදාළ දීලා තියෙන විස්තර අනුව ක්‍රියාපදය තෝරා ගැනීම ඔබේ වගකීම. පොත් ළමයි කන්නේ නෑනේ. පොත් කියවනවා. එහෙනම් read. කෑම වගේක් නම් eat. හරිද? සෙල්ලමක් නම් do. නැත්තම් play ක්‍රීඩා කරනවා. play. ඒ වගේ ක්‍රියාපදය තෝරා ගැනීම ඔබේ වගකීම. ඔබට මේ ප්‍රස්ථාරය දිහා බලලා ක්‍රියාපදය තෝරගන්න බැරි නම් ඒක අවුලක්නේ. පොත් නම් කියවනවා. ක්‍රීඩාවක් නම් සෙල්ලම් කරනවා. කෑමක් නම් රස විඳිනවා. ආහාරයට ගන්නවා. ඒ වගේ. හරිද? එතකොට විනෝදාස්වාදය ටීවී බැලීම අනම්මනම් ඒවා කරනවා. ඇක්ටිවිටීස් කරනවා. do. හරිද? like to do. එහෙමයි යන්නේ. like to do, like to eat. ඒ active voice එකේ. active voice එකේ like to do, like to eat, like to watch, like to play. එහෙම යන්නේ active voice එකේ. passive voice එකට ගියාම අදාළ වචනේ ඒක වචන බහුවචන බලලා am is ආදාලා අදාළ ක්‍රියාපදයේ past participle යවනවා. is eaten, are eaten, is shown, are shown, is read, are read, is played, are played. ඔන්නෝම යනවා. ඔය ක්‍රියාපද දෙක මාරු වීම තමයි active voice passive voice කියලා ඔබට කියන්නේ. මේක මහා දෙයක් කියලා ඔළුව මම්බෝ passive voice එහෙම දෙයක් නෑ සුදේව. ඕගලන්ට ලබන මාසේ ඕක කියලා දෙනවා. ලබන මාසේ ඔය active passive voice කියලා දෙනවා. සේරම past papers ප්‍රශ්නත් එක්ක තමයි ටියුට් එක එන්නේ. ඒ අවුරුදු වල ආපු සියලුම past papers ප්‍රශ්නත් එක්ක තමයි ටියුට් එක අවසන් කරන්නේ. වෙනම හොයලා කරන්න ඕනේ නෑ. ඒකේ past papers ටික ඔක්කොම තියෙනවා. 2018 තමයි අන්තිම ප්‍රශ්නේ ආවේ. active voice passive voice 2019 ආවේ නෑ. 2020 ආවේ නෑ. 21 ආයිද කියලා අපි දන්නේ. 19 20 දෙකේම ආවේ direct indirect speech. ඒ පාඩම අපි දැන්ටමත් කරලා ඉවරයි. මං හිතන්නේ නෑ අපි කරලා නෑ මේ පාඩම. මේ පාඩම කරන්න තියෙනවා අපිට. ඒකෙත් ඔක්කොම past papers ප්‍රශ්නත් එක තමයි මේ පාඩම ඉවර වෙන්නේ. right. දැන් මේක ලියලා ඉවරයි මැසේජ් එකක් දාන්න ඉක්මනට අපි ඊළඟ වැඩේට යන්න ඕනේ. කතාවෙන් වෙලාව යනවා. ඉක්මන් කරමු රත්තරන් පුතේ. ඉක්මන් කරන්න වෙලාව නාස්ති කරන්න එපා. Don't waste your time. Please make sure to pass me a message if you have done the work so we can go to the next one.
වයසට යනවා ඉතින් නේද? වයසයිනේ දැන් ගොඩක් වයසයි මං. රයිට්. කවිෂ්ක ඉදුවර ඉවරයි. රයිට්. හරි. හරි දැන් අපි වැඩේ ඉස්සරහට යමු නේද මං හිතන්නේ ගොඩක් අය ලියලා ඉවරයි මං හිතන්නේ. අපේ මේක මකනවා. ඉසිර ඉවරයි. ඉසිර සංකල්ප ඔයාලට මම වීඩියෝ එක දාලා ඇති. ඔයා බලන්න ඕනේ මොකද ගිය සතිය ඔයාලට එන්න බැරි වුණා කිව්වනේ. දැන් මේ සතියේත් මං රෙකෝඩින් එක දානවා. සමහර ළමයිට එහෙම එන්න බැරි වෙන්න විදියක් නැහැ. පන්තියට එන්න ඕනේ අර අත්‍යවශ්‍යම අවස්ථාවක මං අනිවාර්යෙන් රෙකෝඩින් එක දානවා. මොකද පාඩම් වැදගත් පාඩම් මිස් කරගන්න බැරි නිසා. right දැන් මේ බලන්න මේක. following bar chart shows the favorite subjects of grade 10 students of විජය විද්‍යාලය. විජය විද්‍යාලයේ දරුවන්ගේ ජනප්‍රියම කැමැතිම ප්‍රියතම favorite කියන්නේ ප්‍රියතම මේ විෂයන් තමයි මේ දාලා තියෙන්නේ. එතකොට දැන් විෂයක් නම් මොනවද කරන්නේ දැන් පුළුවන් නම් මට මැසේජ් එකක් දාන්න. කවුරු හරි ළමෙක් මැසේජ් එකක් දාන්න. විෂයක් නම් ඒ විෂයත් එක්ක එන්න ඕන ක්‍රියාපදය මොකද්ද? යම්කිසි විෂයක් නම් ඒ විෂයත් එක්ක එන්න ඕන ක්‍රියාපදේ දාන්නකො. එතකොට මට දන්නවා ඒ ළමයා මේ විෂයත් එක්ක මම දන්නවා මේ ඒ ළමයා මොකද්ද ඒ chart එක ලියන්න ඒ ළමයාට අදහසක් තියෙනවද කියලා. දැන් මම කිව්වනේ කෑම වර්ග නම් ආහාරයට ගන්නවා eat. හරිද? එතකොට අපි කිව්වොත් මේ ක්‍රීඩාවක් නම් play. පොතක් නම් කියවනවා read. ඒ වගේ දැන් මේ විෂයන් ආවොත් මේ විෂයන් වලට අදාළ වෙන ක්‍රියාපදේ මොකක්ද? learning තශ්මිලා very good. අන්න හරි. දැන් තේරෙනවනේ විෂයන් ඉගෙන ගන්නවා. very good. එක්ක learn නැත්නම් study. එක්ක learn නැත්නම් study. හරිද? එතකොට මේ බලන්න මේ ඒකේ study කියන වචනේ දීලා තියෙනවා මෙතන. හරිද? study. දැන් අර වගේම ළමයි ගන්න කෙලින්ම දැන් ලියන්නේ active voice එකෙන්. මම මාතෘකාව මෙතනට දාන්නම්. බලන්න වෙනස් කියන හැටි බලන්න. වෙනස් වෙන හැටි බලන්න. active voice. කිසිම කලබලයක් නැහැ. හරියට බලාගෙන ඉන්න වෙන විකාර වැඩ කරන්න එපා. online class වල ඔබේ අවධානය පට්ට වැදගත්. හරිද? right. The above bar graph ලියන්න ළමයි කම්මැලි වෙන්න එපා. The above bar graph shows the favorite subjects of grade 10 students. Grade 10 students of විජය විද්‍යාලය. හරිද? විජය විද්‍යාලය. right. දැන් හරි. දැන් active voice නේ ලියන්නේ. ඔන්න ආරම්භක ඡේදය. දැන් ඉතින් අරම බෑ. හරිද? ඊට පස්සේ අපි ලියන්න ඕනේ මොකද්ද? horizontal axis. active voice නේ ලියන්නේ. horizontal axis. right. horizontal axis. ප්‍රශ්න තියෙනවා අහන්න. shows මොනවද? subjects. favorite subjects. එහෙම දාන්නකො. favorite subjects. හරිනේ. and vertical axis shows මොනවද? percentage නේ. දෙකයි. ඔන්න දෙකක් ලියලා තියෙන්නේ. හරි. පණිවිඩ තියෙනේව දාන්න. so ඔය වලට ඔය දෙකෙන් මොකක් ලිව්වොත්ද වැඩිපුර හොඳ? ඔය දෙකෙන් කිව්වේ chart වලින්ද? chart නම් හැම එකම එකයි. letter writing තියෙනවනේ ඔයගලන්ට. letter writing උත් මම කරනවා. ලිපි ලිවීමක් මම කරනවා class එකේ. මම කැමති ළමයෙක් chart එක ලියනවනම්. letter writing ලියන්න ගිහිල්ලා නොදන්න මගුල් ලියලා නිකන් grammar ටික දන්නේ නැතුව බොරු ලියලා ලකුණු අඩු කරගන්නවට වඩා සාපේක්ෂව සෑහෙන හොඳයි. graph එකේ දන්න වචන ටික දාලා කොහොම හරි වචන 100ක් ලියා ගන්න එක. මොකද letter writing වලට ගියාම ළමයි අපිට කියන්න බෑ එයාට මොන වගේ මාතෘකාවක් එයිද කියලා අපි දන්නේ නැහැ. හැබැයි දැන් graph එකේ එහෙම නැහැ. වචන ටික ඔක්කොම දෙනවනේ. දැන් මම මේවල දීලා නැති වුණාට ඕගොල්ලන් අනිවාර්යෙන් වචන සෙට් එක හම්බෙනවා. ඒතර මේක මීට වඩා සාපේක්ෂව ගොඩක් ලේසි වෙනවා වැඩි. හරිද? මම ඒ වගේව තමයි ඔයගලන්ට දෙන්නේ දැන්. ඒකේද? ඒක ඉතින් ඔයා තමයි දන්නේ. මට කියන්න බෑ active voice එකද ලේසි passive voice එකද ලේසි කියලා මට එහෙම කියන්න බෑ. ඒක ළමයා තමයි දන්නේ. ළමයාට හිතන එක. ළමයා හිතුවොත් නෑ මේක මං activeම ලියනවා මට ඒක ලේසි කියලා. ඉතින් යාට මේ දිගටම ඉතින් activeම ලියන්න පුළුවන්. ගැටලුවක් නෑ. passive ඔයාට ලේසි නම් ඔයා passive ලියන්න. දෙකම දාලා ලියනවා නම් දෙකම දාලා ලියන්න. ඒත් ගැටලුවක් නෑ. දෙකම දාලා ලියනවා නම් දෙකම දාලා ලියන්න. එහෙමත් පුළුවන් ලියන්න. ගැටලුවක් නෑ. කිසිම ගැටලුවක් නෑ. හරිද? right. දැන් අපි ඉදිරියට යමු. අපිට ගන්න පුළුවන් අපි ඉස්සලා මේ most of the ගත්තනේ. මම ගන්න වෙන වචනයක් ළමයි majority බහුතරය. Majority of the students
majority of the students අපේ ළමයි කීප ක්‍රියාපදේ මම ගන්නම් අපේ තශ්මිලා තමයි අපිට උත්තරේ කිව්වේ majority of the students like to study so like to learn learn මොනවද music as their favorite subject ඔවුන්ගේ කැමතිම විෂය ලෙස as their favorite subject අනිත් පැත්තට ගමු minority of the students like to study ඉස්සෙල්ලා මම අර most of the කියන එක ගත්ත නිසා මම මේක ගත්තේ දෙකම එකයි ඈ cope කියන එකේ තේරුම ළමයි සහභාගී වෙලා එකට වැඩ කරනවා කියන එක cope කියන එක ළමයි තේරුම cooperative කියන වචනේ හැදෙන්නේ cope කියන වචනේ cope කියන එකේ තේරුම ළමයි එකට එකතු වෙලා වැඩ කරනවා කියන එක මම ඩික්ෂනරි එකක් වගේ චෙක් කරනවා සර් දන්නවද දන්නේ නැහැ වචනේ හැම වචනයක්ම දන්නේ නැහැ සමහර ඒවා දන්නවා minority of the students like to study කැමති ඉගෙන ගන්න මොනවද literature අපට සිරි තමයි අපිරියම් විෂයක් වෙලා තියෙන literature right minority of the students like to study නැත්නම් like to learn literature ඕනනම් ප්‍රතිශතය දෙන්න පුළුවන් ළමයි මම දුන්නේ ඕගලන්ට වචන මදි වගේ හිතනවා නම් ප්‍රතිශතය දෙන්න ගැටලුවක් නැහැ සමාන ළමුන් සංඛ්‍යාවක් සයන්ස් වලටයි ඉංග්‍රීසි වලටයි කැමති right ගමු අපි ගන්නවා equal amount of students මේ බලන්න මේ like to study නැත්නම් like to learn English and science as their favorite subject and right equal amount of students like to learn English and science as their favorite subject check කියන එක නෙමෙයි මම ඒකේ තේරුම දන්නේ නැහැ නා හොඳයි යෝ මම ඒ කියන්නේ මම කිය සමහර තේරුම් නම් මම ඇත්තටම දන්නේ නැහැ කියලා මං කිව්වේ ඕගොල්ලෝ අහන්නේ මේ ප්‍රශ්නයක් නැහැ මේ හැම වචනයකම තේරුම ඉතින් මම දන්නේ නැහැ ඔය දන්න ස්කෝප් එකක් තියෙනවනේ දන්න සීමාවක් තියෙනවා as their favorite subject subject කියන්න බෑ subjects නේද ගොඩක් නේ බහුවචන හරි ඒකත් හරි ඊළඟට more than less than ඒක ගත්තා මෙතනට බලන්න active එකෙන් ලියන්නේ කොහොමද students like to study මොනවාද සිංහල more than ඊට වඩා අඩු එකක් දාන්න maths ඒක නම් ඇත්ත ළමයි මම නම් ගණන් අප්පිරියයි ඕගලන්ට කොහොමද දන්නේ students like to study Sinhala more than maths but maths is a very good subject ඉතාලම හොඳ විෂයක් ළමයි මේ සමහර අයට පොඩ maths අමාරුයි නේද අන්නම් පොඩ අමාරුයි maths ඕගලන්ට නම් ලේසි ඇති කියලා හිතනවා අපේ චාමර්සන් උගන්වන්න අනිවාර්යෙන් ලේසි ඇති right ඊළඟට students like to study Sinhala more than maths අඩු එකක් ලියමු අඩු එකක් නම් අඩු එකක් මුලට ගන්න ආයිත් අර විදියම තමයි students like to study අඩු එකක් මුලට දාමු English less than ඊට වඩා වැඩි එකක් දාන්න ළමයි music ඔන්න ළමයි ඒකත් දැම්මු right ඔන්න ඒකත් දැම්මු ඔන්න ළමයි සංසන්දනය කිරීමක් දැන් දාලා තියෙන්නේ දැන් ඕන වෙන වෙනම ලියන්නත් පුළුවන් වෙන වෙනම ලියද්දී අපිට ලියන්න පුළුවන් 10% of students like maths එහෙම ලියන්න පුළුවන් හරිද වෙන වෙනම 10% of students like maths as their ඒගලන්ගේ favorite subject ඒ අතරතුරේ while කියලා අපිට දාලා තව එකක් ලියන්න පුළුවන් while අපිට කියන්න පුළුවන් 15% of students like to learn ඉගෙන ගන්න කැමති මොනවද like to learn science ඔය ග්‍රැමර් වැරදි තමයි ළමයි ගොඩක් වෙලාට මේකේ කරන්නේ ග්‍රැමර් වැරදි පුළුවන් තරම් අඩු කරගන්න තමයි මම තනියෙන් ලියන්න කියන්නේ ඈ ඒතකොට තමන්ට තේරෙනවා තමන් කරපු වැරද්ද මොකක්ද කියලා ආන්න වැඩි 10% of students like maths as their favorite subject while 15% of students like to learn science I තෝනගේ as their favorite subject කියලා දාන්න පුළුවන් ඕම ගිහිල්ලා ළමයි අපිට මේක අවසන් කරන්න පුළුවන් by analyzing this graph නැත්නම් by looking at this graph by referring to this graph අලුත් වචනයක් ගමු by referring to this graph අලුත් වචන ගොඩාක් තියෙනවා එහෙම දාන්න පුළුවන් we can finalize
we can finalize by saying the most favorite subject among the students තමයි අතරේ නේද? තමයි අතරේ නම් among the student is මොකද්ද? music and the least favorite subject among the students is then සමහර ළමයි හිතනවා මේ බලන්න. සමහර ළමයි හිතනවා students නේ බහුවචනනේ. ඒ නිසා එහෙම දාන්නේ. හරිද? the favorite subject කිව්වම එක විෂයයි. එක විෂයයි නම් is. දැන් සමහර ළමයි ඒමත් හිතනවා. දැන් මෙයා ලියනවා මේ the most favorite subject among the students. ඉතින් සර් students නේ බහුවචනනේ. එහෙම ගන්නෙ නෑ. මෙතන කියන්නේ ප්‍රියතම විෂය. අප්‍රියතම විෂය. එහෙම විෂයන් එකයි තියෙන්නේ. ප්‍රියතම විෂයන් හතර පහක් තියෙන්න බෑ. ප්‍රියතම විෂයන් එකයි තියෙන්නේ. ප්‍රියතම ඒවා. ප්‍රිය කරන විෂයන් ගොඩක් තියෙන්න පුළුවන්. ප්‍රියතම ඒවා බෑ. හරිද? is මොනවද? literature. හරිද? all other subjects are among them. තමයි සතියක් දීලා තියෙන චෙක් පොයින්ට් එකට. හරිද? සතියක් දීලා තියෙන චෙක් පොයින්ට් එකට. ඒ කියන්නේ දෙන්න ඕනේ 21 22 සතියක් දීලා තියෙන්නේ අර ක්ලාස් එක වහන නිසා සතියක් දීලා තියෙන්නේ 22 චෙක් පොයින්ට් දෙන්න තියෙන්නේ. පේපර් මේ පේපර් සංඛ්‍යා 4 දීලා තියෙන්නේ. ගෙදර ගිහිල්ලා කාගෙන් හරි උදව් ඉල්ලගෙන කොහොම හරි කමන්නේ ලියලා බාර දෙන්න. එච්චරයි. හරි? රයිට් ඉක්මන් කරන්න ලිලිවර නම් මෙසේජ් එකක් දාන්න ඉක්මනට මේකට. ඔන්න ළමයි සම්පූර්ණයෙන්ම ලිව්වා. මේකත් ලිව්වේ ළමයි ඇක්ටිව් වොයිස් එකකින්. හරි? මේකත් ලිව්වේ ඔන්න ඇක්ටිව් වොයිස් එකකින්. කවිෂ්ක ඉඳුවර අපිට ඉවරයි කියලා මෙසේජ් එක දැම්මා. අපේ කවිෂා අපේ ඉවරයි කියලා මෙසේජ් එක දැම්මා. අපේ තව ඉන්නව නිදු ඉවරද? නිදුව හම්බුනේ කාලයකට පස්සේ පන්ති. නිදු ඉවරද දන්නේ නැහැ. මම දැක්ක නිදු ඇවිල්ලා ඉන්නවා උදෙම්ම. නිදු ඉවරද දන්නේ නැහැ. තෙසාරා සනිරු පුබුදු ඉන්නවා. පුදු අපේ බලාපොරොත්තු එයා තමයි රිසල්ට් එකක් ගන්න ඕන. නිදු ඉන්නවනේ. මං හිතුවා නිදු නිදි කියලා. නිදු ඉන්නවා. යනුල් ඉන්නවා. පුබුදු මගේ බලාපොරොත්තුව ඔබ තමයි. සසෙක් එකේ අභිමානය ඔබ තමයි. ඔබ අනිවාර්යෙන් ප්‍රතිඵලයක් ගන්න ඕන. පුබුදු ඉන්නව නේද? පුබුදු නිදා ගන්න එපා. පුබුදු ඉන්නවා කියලා මං හිතනවා. සර් ගිය මාසේ චෙක් පොයින්ට් පේපර් එක ඔෆිස් එකට දුන්නද? ඔව්නේ. දැන් දීලා ගොඩක් කල්නේ. ඉල්ල ගන්න ඒවා දීලා ගොඩක් කල්. ඒවා ඔක්කොම දීලා තියෙන්නේ. බලලා කරලා ඔක්කොම ලකුණු දාලා සේරම කරලා දීලා තියෙන්නේ. ඉල්ල ගන්න ඈ. අලුත් පේපරෙත් ගන්න පුළුවන්. ඒකත් දීලා තියෙන්නේ. ඉන්නවෝ නෙමෙයි. ලිව්වද? ඉන්නවෝ කියලා හරියන්නේ නැහැ. ලිව්වද? ලියන්න ඕන. දැන් මේ ලියන ප්‍රශ්නයනේ තියෙන්නේ. ලියන්න ඕන. ඉසුම් ඉවරයි. ඉසුම් ලියලා බිම්සර ඉවරයි ලියලා. ඉන්නවෝ කියලා හරියන්නේ නැහැ. ලිව්වා කියලා දාන්න. I am finished. Very good Saniru. Very good boy. කවුද අපේ ප්‍රභාෂණකෝ? ප්‍රභාෂණ ඉන්නවද? ප්‍රභාෂණ පන්තියට එන ළමයි 7 වාරේ ඉඳලා. ප්‍රභාෂණ ක්ලාස් එකට එන්ටර් වෙන්න හදන්නේ 7 වාරේ ඉඳලා. 7 වාරේ එච්චරට උනන්දුව ළමයි. See the enthusiasm that he has to enter the class. From 7:30 PM he is trying to enter to the class. 7 වාරේ ඉඳලා ළමයි try කරන්නේ. ක්ලාස් එන්න. අන්න හොඳ ළමයි. Very good ප්‍රභාෂණ. I really appreciate. හරි. දැන් මේක මකනවා. right. ඊට පස්සේ ළමයි අද අපි ලිව්වේ 6 7 8 ඔන්න ළමයි graph ටික ලියලා තියෙන්නේ. දැන් එන්නේ මොකද්ද? 9. right? right. 9 මාක් කරගන්න ගෙදර වැඩ. අන්න වචන ටික දීලානේ තියෙන්නේ. වචන ටික දීලා තියෙන්නේ. වහාම ක්‍රියාත්මක කරන පරිදි අද රාත්‍රී 12 වෙන විට අනිවාර්යයෙන්ම ලියලා එවන්න ගෙදර වැඩ. test number 9. වහාම මාක් කරගන්න පුතේ. ඒක දීලා තියෙන්නේ. හරිද? කවිෂ්ක ඉවරයිනේ. කවිෂ මාක් කරගන්න test number 9. අද මොන වැඩේ තිබ්බත් මේක ලියලා තමයි ඔබ නිින්දට යන්නේ. අද මොන වැඩේ තිබ්බත් ඔබ මේ ප්‍රශ්නේ ඉවර කරලා තමයි නිදා ගන්න යන්නේ. හරිද? එච්චරයි කතාව. test number 9. ඔන්න හොඳට මතක තියාගන්න. අනම්මනම් කියන්න එපා සර් නිින්ද ගියා සර් මහන්සි. ඒවා අදාළම නැහැ. හරිද?
මේක disaster relief එක නම් පොඩ්ඩක් අමාරු නිසා test number 10 එක මම තියන්නම්. ඒක ටිකක් අමාරුයි ලියන්න. තාම කියලා දීලත් නැහැ. ඒවා පොඩ්ඩක් අඩුයි කියලා දුන්නා. මේකේ විස්තර කරන්න වචනයක් දීලා නැහැ. ඉන්න test number 9 මාක් කරගන්න. test number 12 මාක් කරගන්න. කරාද දන්නේ නැහැ. කවිෂ පොඩ්ඩක් මට කියන්න කරා නම් test number 12 9 කරන්න ඕනේ 12 කරන්න ඕනේ. වචන ටික දීලා තියෙන්නේ. මෙන්න මෙහෙම තමයි O level වලට එන්නේ මේ තියෙන්නේ O level ටික ඔය වගේ වචන සෙට් එක දෙනවා. වචන සෙට් එක දෙනවා. කවිෂ කරලාද මේක? right, thank you කවිෂා. test number 9 test number 12 තුනක් දෙනවා. තුනම ලියන්න ඕනේ. අද නිදා ගන්න යන්න කලින් තුනම ලියලා පින්තූර 25ක් විතර එවන්න එපා. ලස්සන පින්තූර තුනක් එවන්න විස්තරය ලියලා එච්චරයි. 25ක් විතර එවන්න එපා. ඒවා ඩවුන්ලෝඩ් වෙන්න යනවනේ ළමයි. ඒ හින්දා මේ ඩේටා ටික අපරාධෙන් ද විශ්ව කලින් එපා. එකක් ගානට හරියට ලියලා පින්තූරයක් එවන්න. හරි. මේ බලන්න ඊළඟට අන්න බුද්ධිමත් දරුවෝ test number 13 test number 13 අන්න මාක් කරගන්න ගෙදර වැඩ. test number task number 13 task number 12 task number 9 9 12 13 කියන ඒවා ගෙදර වැඩ සඳහා ඔබට දීලා තියෙන්නේ. 9 12 13 කියන ඒවා ගෙදර වැඩ සඳහා ඔබට දීලා තියෙන්නේ. 9 12 13 හරිද? ඔන්න මාක් කරගන්න. අද අනිවාර්යෙන් අද කුමන වැඩක් ඔබට තිබුණද ඔබ ඒක ලියලා මට එවිය යුතුමයි. ඔබ මේ පාඩම ඉගෙන ගන්න දරුවෙක් නම් ඔබට විභාගේ සමත් වෙන්න උවමනාවක් තියෙනවා නම් ඔබ අද මොන වැඩේ තිබ්බත් රෑ 12ක වෙනකන් හරි ඇහැරිලා ඉඳලා මට මේ වැඩේ අනිවාර්යෙන්ම දාන්න ඕනේ. මම පර්සනලි බලනවා ඒක දැම්මද නැද්ද කියලා. මගේ දුරකථන අංකය ඔබ ළඟ තියෙනවා. මම WhatsApp ඉන්නවා. ඔබට WhatsApp එකට දාන්න තියෙනවා. අනම් මනම් සින්දු කියන්න එපා. මොකද ඔය මොනවා මම ඉගෙනුවත් මම ගුරුවරයෙක් විදියට දන්නේ ළමයෙක්ට මේක තනියම ලියන්න පුළුවන්ද කියලා. මගේ උදව් නැතුව. දැන් උදව් කරා සෑහෙන. මේක 24ක් මම දාලා තියෙනවා graphs. ගොඩාක් උදව් කරා. active හරි passive හරි දෙකම දාලා හරි කමන්නේ. 9 11 12 කියන ටාස්ක් අනිවාර්යෙන් මට කරලා එවන්න ඕනේ. මේවා තනිකරම සාමාන්‍ය පෙළ ක්‍රමයට දීච්ච ප්‍රශ්න. සේර මේවල තියෙනවා ඕගලන්ට පේනවා graph එක මේ graph එකේ දීලා තියෙනවා විස්තරය මේ වචන ටික දීලා තියෙනවා. ඒතර ඔබට ඉතාලම පහසුයි මේක අල්ලගන්න. පළවෙනි එකේ තියෙන්නේ school activities. එතකොට මේකේ එන්න ඕනේ මම චූටි උදව්වක් කරන්නම් එතන. චූටි උදව්වක්. ටක් ගාලා note down කරගන්න. like to do. like to do ක්‍රියාපදයක් විදිහට එන්නේ like to do. කෙනෙක් like to go like to do දාන්නත් බෑනේ. like to go දාන්න යනවනේ මේ හැම එකටම යන්න පුළුවන් නේ. prize giving එකට යන්න පුළුවන්. english day එකට යන්න පුළුවන්. sport meet එකට යන්න පුළුවන්. school trip එකට යන්න පුළුවන්. concert එකට යන්න පුළුවන්. exhibition එකට යන්න පුළුවන්. එහෙනම් මේ ඔක්කොම යන ස්ථාන විවිධ උත්සව. ඒ උත්සව වලට යන්න පුළුවන්. තෑගි බෙදා දීම, ඉංග්‍රීසි දවස, ඉංග්‍රීසි සාහිත්‍ය දිනය, ක්‍රීඩා උත්සවය, ස්කූල් ට්‍රිප්, ඉස්කෝලේ ට්‍රිප් එක, කොන්සර්ට් එක මේ හැම එකටම යන්න පුළුවන්. එතකොට like to go, like to go, like to go එහෙම. හරිද? majority of the students like to go sport අන්න ඒ active එකේ. active එකේ. passive එකේ නම් passive එකේ නම් sport meet is selected by අන්න passive එකේ නම් තෝරාගෙන තිබෙනවා. selected by අන්න. හරිද? sport meet is gone by කියන්න එපා. තෝරගෙන තියෙනවා. selected by අන්න එතන වෙනස් වෙනවා. හරිද? selected by තෝරාගෙන තිබෙනවා. නැත්තම් liked by liked by කැමැත්ත බල කරලා තියෙනවා. liked by පොඩි උදව්වක් කරන්නේ මම ලියන්නේ මම පොඩි support එකක් දෙන්නේ. selected by liked by නැත්තම් like to go ඔය දෙකෙන් එකක් තමයි යන්නේ. හරිද? ඔන්න උදව් කරා. සෑහෙන උදව් කරලා තියෙන්නේ. දැන් ඒක මැකුවා. හරිද? right ඊට පස්සේ අපි යනවා බුද්ධිමත් දරුවනි මේක මැකුවා. හරි මේක මැකුවා. දැන් අනිත් එකට පොඩි support එකක් දෙන්නම්. test number 9 එක නේ කියලා දුන්නේ. test number 10 එකට එන්නේ. sorry 11 නෙමෙයි 12. මේ බලන්න. මොනවද මේ newspapers, novels, short stories, poetry කියලා දුන්නානේ නේ. කියලා දුන්නානේ අහන්න එපා. read නැත්තම් read. like to read නැත්තම් are read by. novels are read by. short stories are read by. poetry is අන්න එහෙම යන්න. ආයි ඒක වැඩේ ගොඩ. ලස්සන්ට වචන 100 එන්න ඕන. 13. right? පුළුවන් test number 9 එකේ bar graph කියලා පටන් ගන්න පුළුවන්. ඒක bar graph එකනේ. test number 9 එකේ bar graph කියලා the above bar graph. පුළුවන් මේක bar graph එකනේ. above bar graph shows the favorite annual school activities of grade 10 students. horizontal axis shows මොනවද මේ පෙන්නන්නේ? activities. vertical axis shows percentage of students.
හරිනේ right දැන් බුද්ධිමත් දරුවනේ මේ බලන්න 11 එක ඉවරයි 12 එක පුළුවන් ඒක මං කියලා දෙන්න යන්නේ මේකේ මොනවාද මේ කඩයක විකිනෙන භාණ්ඩ බලා ගන්න වෙන වැඩ කරන්න එපා බලා ගන්න කඩයක විකුණන භාණ්ඩ ඔබේ බුක් ෂොප් එකේ above bar graph shows the sale of 5 different items available at our bookshop your bookshop නෙමෙයි our bookshop ඔයා ලියද්දි එහෙමයි ලියන්න ඕන horizontal එකෙන් පෙන්නන්නේ මොකද්ද items මේ තියෙන්නේ ටිකක් ලොකු කරලා පෙන්නන්නම් පොඩ්ඩයි මේ තියෙන්නේ horizontal එකෙන් පෙන්නන්නේ items ඊට පස්සේ vertical එකෙන් මොකද්ද පෙන්නන්නේ percentage දැන් මේක ලියන්නේ කොහොමද මේකට ගන්න ක්‍රියාපදේ මොකද්ද මේකට ගන්න ක්‍රියාපදේ මොකද්ද මේකට ගන්න ක්‍රියාපදේ තමයි අපි ගමුකෝ දැන් මේ maximum number හරිද sale maximum number of sales විකුණුම් කියන එක එන්න ඕන sales කියන එක ගන්නේ විකුණුම් කියලා sales කියලා ගන්න ඕනේ විකුණුම් sales ඔන්න ඔහමයි එන්න ඕන හරිද right එතකොට දැන් මේක active එකෙන් ලියනවා නම් මෙහෙමයි maximum number of sales is for exercise books දැක්කද maximum number of sales is for exercise books passive voice ලියනවා නම් exercise books are sold sale එකේ past participle එක are sold as the maximum number pencil boxes are sold as the minimum number of sales item as the maximum item එහෙම ලියන්න maximum item minimum item අන්න එහෙම තේරුණානේ අන්න ඒ වගේ හොඳට හිතලා කරද්දි වරදින එක සාමාන්‍ය දෙයක් මට වරදිනවා කියලා ඔයා නොකර ඉන්නවා නම් ඒක ඔයාගේ අඩුපාඩුවක් මිනිස්සුන්ට තමයි වරදින්නේ මිනිස්සුන්ට වරදින නිසානේ පන්තිකට වෙලා ඉගෙන ගන්න මේ බැරි ගාතේ මේවා මේ ඩේටා දාගෙන ලියන්නේ ඒ නිසා එහෙමනම් අතාරින්න එපා එහෙම අතාරිනවා කියලා කියන්නේ ඔබ ඊටාම ඔබ වැදගත් නැහැටි දරුවෙක් ඔබ ඇත්තටම ඔබට උමනාවක් නැති දරුවෙක් 12 වෙනකන් හරි මම මේක කරනවාද කොහොම හරි මේ තුනම ලියනවා කියන අදහසවත් ඔබ ළඟ නැත්තම් ඔබ සාමාන්‍ය පෙළ ලියන්න සුදුසු දරුවෙක් නෙමෙයි. ඇත්තටම ඔබ මේ මට්ටමට දාන්න බෑ. හරිම සරලයි. ඒකයි මම කිව්වේ රෑ එළි වෙනකන් හරි අද ඇහැරිලා මේ වැඩේ ඉවරයක් කළා තමයි අද නිදා ගන්න යන්න ඕන. හෙට දවසේ නැත්තම් ඇහැරෙන්න එපා. වැඩක් නෑ ඔබ මේ රටට සමාජයට ඔබ බරක්. ඒ නිසා වැඩේ ඉවර කළා අනිවාර්යෙන් ඔබ වැඩේ ඉවර කළා මැසේජ් එක දාලා තමයි නිදා ගන්න යන්න ඕන. අපි කරන පේපර් එක මොකක්ද ළමයි? ටෙස්ට් නම්බර් එක පොඩ්ඩක් කියන්න. ස්පොට් ටෙස්ට් එක. ස්පොට් ටෙස්ට් එක පොඩ්ඩක් කියන්න. ස්පොට් ටෙස්ට් එක පොඩ්ඩක් දැනුවත් කරන්න. දාට රයිට් 18ට යන ළමයි ටෙස්ට් නම්බර් 18ට යන් 17 කරාද ළමයි 17 කරාද 17 කරාද රයිට් ඉන්දිනී thank you so much ඉන්දිනී හරි එන්න ළමයි ටෙස්ට් නම්බර් 18 ටක් ගාලා එන්න ළමයි ටෙස්ට් නම්බර් 18 හොට් ටෙස්ට් එක 18 රයිට් දැන් මම ෂෙයා කරනවා හරි වෙන වැඩ කරන්න එපා ඒ වැඩේ විතරයි පුළුවන් අය දැන් සමහර අම්මලා මගෙත් එක්ක මේ වැඩේ දැන් මේ අහගෙන කරගෙන ඉන්න ඊසපීප්පන අම්ම කෙනෙක් කතා කරා ඒ නිසා පිස්සු වැඩ කරන්න එපා අවබෝධය දෙන්න ඕන gedara වැඩ තියෙනවා ඒක කරන්නත් ඕන මේක කරන්නත් ඕන ඒ නිසා අවබෝධයෙන් කරන්න පළවෙනි ඡේදي අහගෙන ඉන්න වෙන වැඩ කරන්න එපා හොඳට අහගෙන ඉන්න පඬිතයා වගේ උත්තර ලියාගෙන ඉන්න එපා ඉස්සලා අහගෙන ඉන්නවා මොකද්ද කරන්නේ read the following paragraph and complete the sentences given below පහත දක්වා ඇති වාක්‍ය ටිකට උත්තර පොඩි ඡේදයක් අනිවාර්යෙන් එනවා විභාගෙට first paper healthy food and school children ඔබ ගැන තියෙන්නේ ළමයි සෞඛ්‍යමත් ආහාර සහ පාසල් දරුවන් healthy කියලා කියන්නේ සෞඛ්‍යමත් ප්‍රභාෂණ අහගෙන ඉන්න diseases are reduced diseases කියලා කියන්නේ ලෙඩ රෝග reduce කියලා කියන්නේ අවම වෙනවා when food intake is healthy and balanced
food intake කියලා කියන්නේ ආහාර ගැනීම, intake කියලා කියන්නේ ගන්නවට, healthy and balance කියලා කියන්නේ සෞඛ්‍යමත් සහ balance කියලා කියන්නේ ළමයි සමබල ආහාර වේලක් වුණා. The green leafy vegetables, green කියලා කියන්නේ කොළ පාට, leafy කියලා කියන්නේ ළමයි කොළ සහිත, ඒ කියන්නේ ගස්වල කොළ ඒවා. කොළ සහිත කොළ පාට එළවලු are good for increasing body strength. ඒ කියන්නේ එළවලු හොඳයිලු ශරීරයේ ශක්තිය වැඩි කරන්න. එළවලු හොඳයිලු ශරීර ශක්තිය වැඩි කරන්න. Healthy food prevents obesity and can even promote fat loss. What do you mean by prevents? වළක්වන්න. දන්නේ නැත්නම් ලියා ගන්නවා. මහා පඬිත ප්‍රඥා වගේ ඉන්න එපා. දන්නේ නැත්නම් ලියා ගන්නවා. prevents වළක්වන්න. obesity කියලා කියන්නේ ස්ථූලතාවය. අසාමාන්‍ය ලෙස මහත් වීම. ඒකට අපි කියනවා සිංහල වෛද්‍ය විද්‍යාවේ කියන්නේ ස්ථූලතාවය. අපි කියන්නේ තඩියා කියලා තඩියා නෙමෙයි. ස්ථූලතාවය තමයි වචනේ. ස්ථූලතාවය ඒක රෝගයක් ළමයි. obesity. and even promote කියලා කියන්නේ වැඩි කරනවා. promote කරනවා කියන්නේ වැඩි කරනවා. fat loss. fat loss කියලා කියන්නේ fat කියන්නේ මේදය, loss කියන්නේ අඩු කරනවා. ඒ කියන්නේ මේදය අඩු කිරීම වැඩි කරන්න පුළුවන් කොළ පැහැති ආහාර වලට සහ සෞඛ්‍යමත් ආහාර වලට. junk food කියලා කියන්නේ ෂණික ආහාර. ෂණික ආහාර ඔයගොල්ලෝ කන්නේ කොත්තු රොටි, පරාටා, එතකොට ඔය ඩොල්ෆින් අනම්මනම් ඔක්කොම මේකට තමයි තියෙන්නේ. junk food ෂණික ආහාර is opposite. opposite කියන්නේ විරුද්ධයි. විරුද්ධයි healthy eating. සෞඛ්‍යමත් ආහාර වලට විරුද්ධ ආහාර තමයි junk food ෂණික ආහාර. and contains too much sugar. ඒවල වැඩිපුර සීනි තියෙනවා. ඒවල වැඩිපුර මොනවද තියෙන්නේ? සීනි තියෙනවා. salt ලුණු තියෙනවා. fat මේදය තියෙනවා. මහත තියෙනව නෙමෙයි. දැක්කද? වැරදියට ගන්න එපා. මහත තියෙනව නෙමෙයි. fat කියන්නේ මහතයි. she is fat. ඇය මහතයි. මෙතන fat කියලා කියන්නේ මේදය. තෙල්. හරිද? තෙල්. fat කියලා කියන්නේ තෙල් වලට. increasing කියන්නේ අහිංස වැඩි වෙනවා. වැඩි වෙනවා. increasing කියන්නේ වැඩි වෙනවා. අහගෙන ඉන්නවා අන්න ඒ වගේ දන්න නැති දෙයක් අහනවා. මෙතන මේක ඕෆ් කරලා කැමරාව ඕෆ් කරලා වතුර බොන්න චූ කරන්න යන්න එපා. පැය දෙක වැඩේ කරනවා. එච්චරයි. healthy food is cheaper and affordable. cheaper ලාභයි. cheaper කියන්නේ ලාභදායි. affordable කියලා කියන්නේ මිලදී ගත හැකි. affordable කියලා කියන්නේ මිලදී ගත හැකි. සල්ලි දීලා ගන්න පුළුවන් මට්ටමක කෑම තියෙනවා සෞඛ්‍යමත් ආහාර. ඒ කියන්නේ ෂණික ආහාරවල මිල වැඩි. ඇත්තනේ දැන් බර්ගර් කිං එකේ KFC එකේ ගාණ වැඩිනේ ළමයි. ඇත්තට මේවල ගණන් වැඩිනේ. affordable අපිට affordable නෑනේ. අපි හරි අමාරුවෙන් මේ වලට යන්නේ. ඕගොල්ලෝ නම් යන නැති හරි අමාරුවෙන් යන්නේ. affordable කියලා කියන්නේ මිලදී ගන්න සල්ලි තියෙනවා. affordable. non affordable කියන්නේ මිලදී ගන්න සල්ලි නෑ. සෞඛ්‍යමත් ආහාර හන්දියෙන් ගන්න පුළුවන්. Students will no longer want to spend a lot of money on junk food. ළමයි වුණාම ෂණික ආහාර වලට තවදුරටත් සල්ලි වියදම් කරන්න හොඳ නැහැ. consumption පරිභෝජනය. consumption කියන්නේ පරිභෝජනය. පරිභෝජනය කරනවා junk food. ඒ කියන්නේ මොන ආහාර? ෂණික ආහාර leads to lack of concentration. ෂණික ආහාර පරිභෝජනය තුලින් concentration කියලා කියන්නේ මොකද්ද? මානසික ඒකාග්‍රතාවය. මානසික ඒකාග්‍රතාවය අඩුවීමට මඟ පාදන. කොත්තු රොටි කෑවම වැඩ කරන්න බෑ. මානසික ඒකාග්‍රතාවය අඩු වෙනවා. they can cause ඒ වලින් හට ගන්නවා digestive problems. digestive problems කියලා කියන්නේ digestive කියලා කියන්නේ ආහාර ජීර්ණ ගැටලු. consumption කියන්නේ ඉනුක මේ පරිභෝජනය. consumption පරිභෝජනය. lack කියන්නේ කිසිර අඩුකම. lack of concentration කියන්නේ මේ ඒකාග්‍රතාවය. lack of concentration කියන්නේ ඒකාග්‍රතාවය අඩු බව. digestive problems කියන්නේ මොනවද? ආහාර ජීර්ණයේ ගැටලු. digestion කියන්නේ ජීර්ණය. digestive ජීර්ණ කියන වචනේ හැදෙන්නේ. ජීර්ණ ගැටලු. සහ stomach ulcers කියලා කියන්නේ ළමයි බඩේ අමාරු. stomach ulcers කියලා කියන්නේ බඩේ අමාරු. ඔබ දන්නවා ඔබ කොත්තු රොටියක් කෑවම ඊළඟ දවසේ උදේට ඔබට වැසිකිලි යද්දි කොච්චර අමාරුද කියලා. මම ඒක දැනුවත් කරන්න අවශ්‍ය නැහැ. ඔබ දන්නවනේ. ඊළඟට healthy food has lot of nutrients.
සෞඛ්‍යමත් ආහාරවල විශාල ප්‍රමාණයක් පෝෂ පදාර්ථ තියෙනවා. nutrients පෝෂ පදාර්ථ. and they can cause ඒව නිසා හට ගන්නවා definite කියලා කියන්නේ අනිවාර්යෙන්. දැන් ඔයගොල්ලෝ වචනයක් කියන්නේ defa කියන්නේ අනිවාර්යයි කියන එකනේ. definitely කියන ලොකු වචනයෙන් අපි ඒක පොඩි කරගෙන තියෙන්නේ. definite increase on brain functionality වැඩි කරනවා brain කියලා කියන්නේ මොළය, functionality කියලා කියන්නේ ක්‍රියා කරවීම. මොළයේ ක්‍රියාකාරීත්වය අනිවාර්යෙන් වැඩි කරනවා මොනාවලින්ද සෞඛ්‍යමත් ආහාරවලින්. දැන් ඔබෙන් ප්‍රශ්න වගේක් අහලා තිනවා 1 ඉඳන් 5 වෙනකම්. ටක් ගාලා ඔබ උත්තර ලියාගෙන එන්න. වෙන වැඩ කරන්න එපා. ඉවර කළා මැසේජ් එක දාන්න. 5 දෙනෙක් මැසේජ් එක දාපු ගමන් දැන්ටමත් එක්කෙනෙක් ඉවරද? කාවිෂ්ක ඔබ තමයි අපේ බලාපොරොත්තුව. දැන්ටමත් එක්කෙනෙක් ඉවරයි. ඉවර කරපු ගමන් ඉන්දිනීහෙම ඉවර නැද්ද? සාමාන්‍යයෙන් ඉන්දිනීහෙම මේ වැඩ කරන අයනේ අප්පා. එක්ස්පෙන්සිව් කියන්නේ මිලාදික. ඉනුක් ගාව තියෙන හොඳ වචන සෙට් එකක් නේ. ඉනුක් හැම වෙලේම අහනවා වචන වල තේරුම්. බුද්ධිමත් දරුවෙක් එයා. වචන පුළුවන් කියන්නේ ඉංග්‍රීසි පුළුවන්. ඉන්දිනී ඉවරයි. අන්න අපේ ළමයි 4 දෙනෙක් දැන් ඉවර වෙලා තියෙන අනිත් අය ඉක්මන් කරමු. රයිට් විමර්ශ ඉවරයි. රයිට් විමර්ශත් වැඩේ සම්පූර්ණයෙන්ම අවසන් කරලා තියෙන්නේ. අනිත් අය ඉක්මන් කරමු. විමර්ශත් ඉවරයි. 1යි 2යි 3යි. කවිෂත් ඉවරයි. අපේ නිදු ඉවරද? නිදු. ප්‍රභාෂණ, සනිරු, අපේ තශ්මිලා, තෙසාරා, විහංගී, විශල්යා, යෙනුලි, යෙනුල්. කන්සියුම් කියලා කියන්නේ පරිභෝජනය කරනවා. කන්සම්ප්ෂන් කියලා කියන්නේ පරිභෝජනය. කන්සියුම් කියලා කියන්නේ පරිභෝජනය කරනවා. කන්සම්ප්ෂන් කියලා කියන්නේ පරිභෝජනය. වචන එකම වචනේ. කන්සම්ප්ෂන් කියලා කිව්වම නාමපදය, කන්සියුම් කියලා කිව්වම ක්‍රියාපදය. පරිභෝජනය කරනවා. consume. I consume vendol venivel saban or soap. මම පරිභෝජනය කරනවා වෙනිවැල් සබන්. අන්න ඒ වගේ. consumption කියලා කියන්නේ පරිභෝජනය. right? පරිභෝජනය. ඒක නාමපදයක්. ක්‍රියාපදයක් නෙමෙයි. ඉසිර ඉවරයි. අන්න මේවා නම් මම කියලා දෙන්නේ නෑ පුතේ. මේවා ආරම්භක විද්‍යාව වගේ 10 ශ්‍රේණියේ මුල සිටම ඔබට ඊටාම හිමින් මම කියලා දුන්නේ. ඉඳ අනම්මනන් නෑ. වැඩි විස්තර අවශ්‍ය නෑ. හොඳට පුතේ කියවලා බලන්න නිපාත අනිවාර්යයි. O level අනිවාර්යෙන් අහන්න. නිපාත බලන්න ඔබට පුළුවන්ද නිපාත සොයාගන්න කියලා. ඔබ නිපාත සමග සාර්ථක. බලන්න ඔබට පුළුවන්ද කියලා වැඩේ කරන්න. තාම එක දරුවෙක්වත් ඉවර කළා නැහැ. අපිට මැසේජ් එකක් එවන්න.
ළමයි 3 දෙනෙක් දැනට ඉවරයි අනිත් අය ඉක්මන් කරමු. රයිට් ළමයි 4 දෙනෙක් ඉවරයි. ඒ කියන්නේ ළමයි මං හිතනවා 5 දෙනෙක් ලියලා ඇති කියලා. ඉසිර ඉවරයි, එනුල් ඉවරයි, තෙසාර ඉවරයි. මේ වගේ ඒවල ඔබට ලකුණු නැති වෙනවා කියලා. හොඳට මතක තියාගන්න. මේ වගේ ප්‍රශ්නයක් වරද්දනවා කියලා කියන්නේ වැඩක් නෑ ළමයි. වැඩකටම නෑ. ලකුණු සෑහෙන නවතිනවා. ඒ හින්දා ළමයි මේ කිසිම chance එකක් දෙන්න එපා මේව වරද්දන්න. මේව අනිවාර්යෙන් යන්න ඕන උත්තර. රයිට්. ඡේදෙට මම යන්නම්. ඡේදෙට යන්න කලින් ළමයි එන්න 4 වෙනි ප්‍රශ්නෙට. ඡේදෙ මං කියලා දෙන්නම්. ඡේදෙ ප්‍රශ්නයක් නෑ. 4 වෙනි ප්‍රශ්නෙට එන්න. රයිට්. මම සිංගල් තේරුම් ටික කියලා දීගෙන යන්නම් ළමයි. මෙතන want කියලා කියන්නේ අවශ්‍යයි. GLAD කියලා තියෙන glad කියලා. glad නෙමෙයි එතන glad වෙන්න ඕනේ නේද පොඩ්ඩක් ඉන්න. why was the writer glad නෙමෙයි ළමයි ඒක මං හිතන්නේ glad කියලා එන්න ඕනේ GLADE එන්න ඕනේ ඒ කියන්නේ සතුටුදායක ඔව් සතුටුදායකයි කියලා එන්නේ glad කියන එකේ තේරුම තශ්මිලා සතුටුදායකයි රචකයා සතුටුදායක උනේ ඇයි කියලා අහන්නේ right ළමයි ඒක පොඩ්ඩක් තියලා මේක ඉවර කරලා යන්න මං හිතනවා මේක ඔයගලන්ට මොනවාරි කරගන්න පුළුවන් වෙයි කියලා බලන්නකො මේකෙත් ලකුණු ටික ගන්න පුළුවන් B කියන උත්තරේ package කියලා කියන්නේ සම්පූර්ණ පාර්සලය කියන එක පාර්සලය කියන උත්තරේ අරගෙන ඉවරයි want කියන්නේ අවශ්‍යයි stamps කියන්නේ මුද්දර ways කියලා කියන්නේ බර express කියලා කියන්නේ වේගවත් කියන එක tomorrow කියලා කියන්නේ හෙට හරි බලන්න ඒ වලින් ළමයි මේ දෙබස ඕගලන්ට පුරව ගන්න පුළුවන්ද කියලා first answer they have given so what you have to do is you have to select correct English letter and you have to fill the blank with using the correct proper letter of English so you just check whether you can do this I hope that you can survive with this one බලන්න මම හිතන්නේ මේකින් වැඩි ඔයගලන්ට කරගන්න පුළුවන් වෙයි. right ඉසිර ඉවරයි නියමයි ඉසිර well done ඉසිර well done right priority ඉනුක priority කියලා කියන්නේ අපි යම්කිසි දෙයකට මූලිකත්වය ලබා දෙනවා priority කියලා කියන්නේ අනිත් දේවල් පැත්තකට දාලා එක් දෙයකට මූලිකත්වය ලබා දෙනවා priority මුල් තැන දෙනවා priority කියලා කියන්නේ මුල් තැන දෙනවා කියන එක right priority avenues කියන්නේ පුතේ avenue කියලා කියන්නේ මාවත් කියන එක පාර අපි කියන්නේ ඔය road කියලා මහවත්ත road ඒ road කියන වචනට වඩා ලස්සනයි avenue කියලා දාද්දි avenue කියන එකේ තේරුම මාවත් කියන එක right Tashmila very good excellent very good Tashmila නිදු ඉවරද අනිත් අය විහංගි මොකද කරන්නේ ඉවරද විහංගි පේපර් එකම ඉවරයි කවිෂ්ක very good පේපර් එකම ඉවර කරපුවා ඉන්නවා ඉන්දිනී උදුලංගා very good well done ඔක්කොම ඉවරයි කවිෂා මොකද කරන්නේ අහිංසා well done අහිංසා very good කවිෂා ගියාද ඉන්න කවිෂා ඉන්න මාත් ඉවරයි අපෝ පේපර් එක ඉවරයි විශාල ඉවරයි විශාල very good ශාමික very good තුන්වෙනි එකේ පස්වෙනි එක බලන්නලු right තුන්වෙනි එකේ පස්වෙනි එක බලමු right ඉස්සලම කියවගෙන යන්න when I was in class 6 මම 6 වසරේ ඉන්නකොට දිල්ලි නගරේ right නම්වෙනි පැරග්‍රාෆ් එක කියන්නේ මොකක්ද අනේ නම්වෙනි පැරග්‍රාෆ් එක කිව්වේ මොකක්ද
මම 6 වසරේ ඉන්නකොට දිල්ලි වල මගේ තාත්තට රැකියා ස්ථාන මාරුවක් හම්බුණා මේ නිව්යෝක් වලට. ඉතින් අපේ මුළු පවුලේම අය ගියා නිව්යෝක් වලට අපේ පාස්පෝර්ට් සහ වීසා ඔක්කොම හදාගන්න අපිට සතියක කාලයක් ගියා. හරිද? I was very happy. මං හරි සන්තෝෂෙන් හිටියේ because it was my first visit to abroad. ඒ මම පිටරටකට යන පළවෙනි අවස්ථාව. ඉතින් මං හරි සන්තෝෂෙන් හිටියේ. බාග්‍රාෆේ ලියුවද කවිෂා very good. We boarded the plane. අපි ප්ලේන් එකට නැගලා දිල්ලි එයාපෝට් එක බලා පිටත් වුණා. ළඟා වුණා අපි නිව්යෝක් වලට පැය 18ක ෆ්ලයිට් එකකට පස්සේ. ඒ කියන්නේ දිල්ලි වල ඉඳලා නිව්යෝක් වලට යන්න එයාට පැය 18ක කාලයක් ගියා. I had heard that New York I had heard New York is a city of skyscrapers. Skyscrapers කියලා කියන්නේ ළමයි දැවැන්ත ඉහළ අහස සමග මුසුවන ගොඩනැගිලි. අහස සිමින ගොඩනැගිලි. දැවැන්ත ගොඩනැගිලි. Skyscrapers කියලා කියන්නේ ඒ වලට. Our own house in Delhi was single stored but in Kennington while going towards our apartment. අපේ දිල්ලි ගෙදර නම් තියෙන්නේ එක කාමරයයි. ඒ කියන්නේ එක මේ තට්ටුවයි. කාමරයයි නෙමෙයි තට්ටුවයි. හැබැයි අපි කෙනින්ස්ටන් වලට ගියොත් එimhe අපිට තිබුණා අපාර්ට්මන්ට් එකක්. සම්පූර්ණයෙන් මේ තට්ටු ගොඩනැගිල්ලක් තමයි අපිට හම්බුනේ ඉන්න. I saw dozens of building with more than 50 stores. මම දැක්ක ළමයි ඩෝසන් කියන්නේ දුසිමයි ළමයි. දුසිමකට වඩා මම දැක්කා buildings කියලා කියන්නේ ගොඩනැගිලි. ඒවල තිබුණා ළමයි තට්ටු 50කට වැඩි. My father told us that our apartment was also in one of the skyscrapers and a lift would take us to the 40th floor within seconds. අපි තාත්තා මට කිව්වා අපි ජීවත් වෙන්නෙත් ඒ වගේ අහස සිමින විශාල ගොඩනැගිල්ලක කියලා. අපි ඉන්නේ 40 වෙනි තට්ටුවේ. අපිව තප්පර ගානකින් මේ තට්ටුවට අරන් යයි කියලා කිව්වා. සෝපානය මගින්, විදුලි සෝපානය මගින්. The streets කියන්නේ පාරවල් of New York were very busy and I was told that they are called avenues. පාරවල් මංමාවත් වලට ඒවල කියන්නේ avenues කියලා. අපේ රටේ කියන්නේ road කියලා. මහවත්ත road, Ariel road ඒ වගේ. ඒවල කියන්නේ avenue. The great part of New York was on an island and there were 7 avenues running from one end to the other. The greater part, the වැදගත්ම දේ තමයි නිව්යෝක් වල නිව්යෝක් පීඨාධිපති පුංචි දූපතක ඒවල තිබුණා පාරවල් 7ක් එක තැනක ඉඳලා අනිත් තැනට එන්න පුළුවන් වෙන විදිහේ පාරවල් 7ක් තිබුණා කියලා කියනවා. හරිද? පාරවල් 7ක් තිබුණා කියලා කියනවා. The best thing which I like was the warmth. Warmth කියලා කියන්නේ පුතේ උණුසුම. Warmth කියන වචනේ තේරුම උණුසුම කියන එක. And the behavior of the people. මිනිසුන්ගේ හැසිරීම. මිනිසුන්ගේ හැසිරීම whom I met even strangers welcomed us within a smile. අපි පිට මිනිස්සු උනත් අපිව සිනහවකින් හැම වෙලේම පිළිගත්තා කියලා කියනවා. And wish ඒගොල්ලෝ අපිට සුබ පැතුවා. I hardly saw any frowning face and no one broke the queue. මම ඊටාම කලාතුරකින් තමයි දැක්කේ. hardly saw කියලා කියන්නේ ඊටාම කලාතුරකින් තමයි දැක්කේ. frowning කියලා කියන්නේ ඔරවනවට ලියා ගන්න. ඕගලන්ට ගොඩක් වැදගත් වචනයක්. කවිෂාට විශේෂයෙන්ම වැදගත් වචනයක් කවිෂා frowning. frowning කියන්නේ ඔරවන. ඔරවනවට මේ වචනේ ඔයාලට යොදා ගන්න පුළුවන්. ඔයාගේ නමට ඉදිරියෙන් ලියා ගන්න පුළුවන්. frowning කියලා කියන්නේ ඔරවනව. No one broke the queue. කිසිම කෙනෙක් ළමයි පොලිම පැන්නේ නැහැ. පොලිම කඩාගෙන ඉස්සරහට ගියේ නෑ ළමයි. අපි පොලිමේ තමයි අපේ ස්ථානවලට ගියේ. අපි ඉන්න තැන් වලට ගියේ කියලා කියනවා. බලන්න ඒ රටවල විනය ළමයි. තුන්වෙනි ප්‍රශ්නේ අපි මම ඔක්කොම ප්‍රශ්න ටික කියලා දෙන්නම්. මේගොල්ලෝ මෙයා පවුලේත් එක්ක කොහෙද ගියේ? ඇයි මෙයා ගොඩක් සතුටු වුණේ? glad කියන එකේ ඊ අකුරක් එන්න ඕනේ. එතන glad කියන්නේ happy කියන එකම තමයි. Where was their apartment? apartment එක කොහෙද තිබුණේ? ඒ පාරවල් වලට කියන නම මොකද්ද? නිවැරදි පිළිතුරු යටින් ඉරක් අඳින්න කියලා කියනවා. Strange, friendly, with frowning faces. ළමයි පස්වෙනි එකේ උත්තරේට ප්‍රශ්නයක් දීලා නැහැ ඉරක් අඳින්න දෙයකට කොහොමත් නිකන් ලකුණක් හම්බෙනවා. හරිද? ඔව් පස්වෙනි එක ළමයි නිකන් ගන්න ෆ්‍රී ලකුණක් ඉන්නකෝ ඒකේ ප්‍රශ්නයක් අහලා නැහැ නේ. ප්‍රශ්නයක් දීලා නැහැ හැබැයි උත්තර ටික දීලා. ඒ නිසා ඒක ගන්න බෑ. right. දැන් ඉවර කරලා නේ තියෙන්නේ. දැන් බලන්න උත්තර වලට යන්න. right. We are discussing about the answers. right. We are moving to the first one. Healthy and balanced food can reduce ඒකෙන් අඩු කරන්න පුළුවන් මොනවාද? Diseases. අන්න එනවා ළමයි පළවෙනි උත්තරේ. We will write the first answer here as diseases. Right? Diseases. Right. This is the first one. Fat loss is promoted by healthy food. So your answer should be healthy food. Whether your answer is correct. Junk food වල මොනවද තියෙන්නේ? Salt, sugar and fat. Right?
salt, sugar, and fat. These are the things that you have. Healthy food is not expensive, right? Healthy food is not expensive. ඊළඟට ළමයි, if students need to concentrate more on studies, they have to consume මොනවද? Healthy food. Right. දැන් බලන්න මේ උත්තර ටික ආව නම් ඔයාගේ වැඩේ හරි. salt දෙන්නේ පස්වෙනි එකට එන්නේ. salt එකේ L අකුර වැරදිලා නැහැ. sorry අම්මයි. සමාව වෙන්න. S අකුරේ T වැදිලා නැහැ. right හරි. ඔන්න ළමයි ඒකේ answers ටික ඔක්කොම ආවා. I hope that you might have taken the answers. So we will go to the next one. ආන්න දැන් අපි බුද්ධිමත් ලෙස මේක මැකුවා. ඊළඟට අපි යනවා ළමයි ඊළඟ ඡේදේ සමාව වෙන්න. අන්න ඔයගලන්ට ලේසි මේක මොනවා කරලත් දන්නේ නැහැ. හැබැයි ලේසි මේක කියලා කිව්වට ලේසි තමයි අපේ අය වරද්දන්නේ. දැන් මේ බලන්න වෙලාවක් නම් ඔබ දන්නවා දෙපාරක් හිතන්න දෙයක් නැහැ. The restaurant is open 6:30 සිට 9:30 දක්වා. එතකොට කෙලින්ම උත්තරේ දාන්න ඕනේ මොකද්ද? From. අනම්මනම් නැහැ. ඊළඟට you can order breakfast in your room by hanging the menu card on the door. On the door. දොර මත. During the night. රාත්‍රී කාලයේ අතරතුරනේ. Playroom for kids. Back of your room. මෙතනට එන්නේ till. අන්න ළමයි උත්තර කීයක් හරිද කියලා ඒක ටිකක් අමාරුයි. ඔන්න ඔහමයි උත්තරේ එන්නේ. main gate එක ඇරලා තියෙනවා 10 වන තුරු. These are the answers that we have taken. Check whether you have got these answers. මෙන්න මේ විදිහට උත්තර ඇවිල්ලා නම් 1 2 3 4 5 6යි. You will get 6 marks. ඔයාලට ලකුණු 6ක් හම්බ වෙනවා. right? එහෙනම් ඒක ඉවරයි. අපි යනවා ඊළඟ වැඩේට. මම මේක මැකුවා. right? So I am moving to the next one. right? Very good. So we are here. Where did the writer go with his family? United States. තමයි ගිහිල්ලා තියෙන්නේ නේ. ඒක නේද මෙතන තියෙන්නේ නිව්යෝක් සමා වෙන නිව්යෝක්. උත්තරේ එන්න ඕන නිව්යෝක් කියලා. ඇයි මෙයා සතුටටපත් උනේ? Because his first visit for abroad. මේ තියෙන්නේ මෙන්න මේක තමයි එන්න ඕනේ. දෙවෙනි උත්තරේට because it was his first visit to abroad. පිටරටකට යන පළවෙනි වතාව. ජීවිතේ පිටරටකට යන පළවෙනි වතාව නිසා යාට ලොකු සතුටක් දැනුණා. ඊළඟට ළමයි ඊට පස්සේ අහනවා what was their apartment? Their apartment is actually one of the skyscrapers and liftwood one of the skyscrapers කියලා තිබ්බනම් ඇති. one of the skyscrapers. right? කෙනින්ස්ටන් කියලා උත්තරේ ගත්තත් හරි. සමහර අයට කෙනින්ස්ටන් කියලා ලියන්න පුළුවන් හරියටම ස්ථානය. කෙනින්ස්ටන් කියන උත්තරේ ගත්තත් ලකුණු හම්බ වෙනවා ගැටලුවක් නැහැ. නැත්තම් one of the skyscrapers කියලා තිබ්බත් හරි. කෙනින්ස්ටන් කියන උත්තරේට ලකුණු හම්බ වෙනවා ගැටලුවක් නැහැ. right? So you can get that answer as well. Keningston. right? So the next one, streets of New York are called avenues. හතරට එන්න ඕනේ avenues. පස්වෙනි එකේ උත්තරේ ගන්න විදියක් නැහැ නේ. ඒකට free mark එකක් දෙන්න. You can give free mark for that. right? So we will go to the next one. ඒකේ ලකුණු දීගෙන යන්න ළමයි ලකුණු 5ක් හම්බ වෙනවා. postal clerk ඔන්න විස්තරේ තියෙනවා. පළවෙනි එකට කියනවා I need to mail this package to Galle. මට මේ පාර්සලේ ගාල්ලට යවන්න ඕන. okay, let's see how much it weighs. කොච්චර බරද? එහෙනම් දෙවෙනි එකේ උත්තරේ එන්න ඕනේ D කියලා. D කියන උත්තරය ආව නම් හරි. ඊළඟට මෙයා කියනවා I need to send it by express mail. express mail ඊ උත්තරේ එන්න ඕනේ. if you do so it will get there tomorrow. tomorrow කියන්නේ F. do you want anything else? උත්තරේ එන්නේ A. ඊළඟට I need the book of stamps. උත්තරේ එන්නේ C. ඔව් ඉනුක ඔව් හරි. දැන් ළමයි මේ අභ්‍යාසය ඉවරයි. දැන් බලන්න කීයෙන්ද ලකුණු දෙන්නේ කියලා. ඒක බලලා ළමයි කීයෙන් කීයද කියලා දෙන්න ලකුණු. චෙක් කරන්න බලන්න ළමයි ස්පොට් ටෙස්ට් 18 ඉවර වෙන්නේ. මේ ඉවර කරන්නේ ස්පොට් ටෙස්ට් නම්බර් 18. right? බලන්න ලකුණු කීයද කියලා.
ශාමික 21යි 21යි විශාල්‍ය very good. තෙසාරා excellent. තෙසාරා නියමයි යා. 20යි 1 ලකුණයි මිස් වෙලා තියෙන තෙසාරට. තෙසාර ඔය මට්ටමින් වැඩේ කරගෙන යන්න 21යි. තශ්මිලා 19යි හොඳයි. ඉසිරට 20යි. අහිංසර 19යි. ඉන්දිනීට 20යි. සනිරු නියමයි 19යි. බිම්සර තාම හොඳ ලකුණු මට්ටමක් 21ක් කියන්නේ සම්පූර්ණ ලකුණු අරන් තියෙනවා බිම්සර මේ පාර වැඩේ හොඳටම කරලා 17ක් කරන් තියෙනවා නෑ වෙයිට් කියන්නේ පුතේ බරනේ මේක වෙයි කියලා කියන්නේ බර කියන්නේ බරක් වෙනවා වගේ අර්ථයක් තියෙන ක්‍රියාපදයක් තියෙන එක අදහස් හරිද බරද කියන අර්ථය ගන්න පුළුවන් ඒකේ නවිනුල් 18යි එනුල් 17යි නිදු මහේෂත් 18ක් කරන් ඉදිරියෙන් ඉන්නවා very good මේ පාර කට්ටිය සාර්ථක ලෙස වැඩේ ඉස්සරහට රන් ගිහලා තිනවා කවිෂ්කර 21යි ඔව් ඕනම නිවැරදි පිළිතුරකට එක ලකුණු බැගින් ලැබෙනවා ඕනම නිවැරදි පිළිතුරකට එක ලකුණු බැගින් ලැබෙනවා right හරි මම අද මෙතනින් නතර කරනවා හැබැයි පන්ති ඉවර නෑ මම මෙතනින් නතර කරන්න ළමයි අර ගෙදර වැඩ තුන ලියන්න තියෙන නිසා දැන් වෙලාව හරියටම 9:00යි එතකොට එකකට තමයි සාමාන්‍යයෙන්ම විනාඩි 10ක් විතර දෙන්න එක graph එකක් ලියන්න graph තුනම මේ දැන් ඔතන ඉඳන්ම මේ දැන් ලියලා මට කරුණාකරලා එවන්න ඕන මම ඒකයි වැඩිපුර වෙලාව දෙන්නේ මොකද මේක ඔයා ලියන්න ඕන එක හරිද ඒ නිසා මම මෙතනින් නතර කරන්නේ ඕගොල්ලෝ ලියන්න ඕන නිසා මේක ඒක නිකන් විහිළුවකට ගන්න එපා ඕගොල්ලෝ මේක ලියලා මට මේ වැඩේ දාන්න ඕනේ නැත්තම් මම සාමාන්‍යයෙන් පන්තිය 9:45 වෙනකන් යනවා පැය විනාඩි 45ක් මම ඔන්ලයින් ක්ලාස් කරනවා නැත්තම් පැය දෙකක් කරන්න ඇත්තටම අමාරුයි ඔන්ලයින් ක්ලාස් විශේෂයෙන්ම ඉංග්‍රීසි වලට ඒ නිසා අනිවාර්යෙන් දැන් ඔය ගෙදර වැඩේ කරලා මට මැසේජ් එක දාන්න ඕනේ මම බලන් ඉන්නවා දාපු නැති අයට මම පුද්ගලිකවම දෙමව්පියන්ට කතා කරලා කියනවා අනිවාර්යෙන් ඔන්න බලන්න කිව්වේ නැත්තම් අනිවාර්යෙන් කියනවා හරි ඒ නිසා මට අනිවාර්යෙන් මේ වැඩේ වෙන්න ඕනේ දැන් ඉස්කෝලත් නැහැ ඉගෙන ගන්න වැඩ ඉස්කෝලෙන් කෙරෙන්නෙත් නැහැ පන්තියකින් කරගන්න වැඩක් තමයි මොනවා වුණත් විභාගෙ ලියන්න බෑ ඔය මොන පිස්සුව කෙලියත් කොරෝනා කොහම ආවත් අපි එක්සෑම් ලියන්න ඕනේ එච්චරයි කතාව ඒ නිසා අනිවාර්යෙන් මට දැන් වැඩේ කරලා දාන්න ඕනේ මම දැන් බලනවා පුද්ගලිකවම ළමයි 20 දෙනෙක් හිටියා පන්තියේ 20 දෙනාගේම වැඩ බාර් ග්‍රාෆ්ස් 3 9 12 13 කියන බාර් ග්‍රාෆ්ස් 3 තනියම ලියලා මට එවන්න ඕනේ පුබුදු විශේෂයෙන්ම ඔයාගේ එක අනිවාර්යෙන් බලන්න විශේෂයෙන්ම හරිද නිදු මහේෂා එතකොට තෙසාරා අනිවාර්යෙන් මට ලියලා දාන්න ඕන මම බලනවා දැන් මොකද කරන්න කියලා හරිද වෙන කිසිම දෙයක් කියන්න නැහැ අනිවාර්යෙන් මේ වැඩේ වෙන්න ඕන ඒ නිසා මේ වැඩේ සම්පූර්ණයෙන්ම කරන්න දායක වෙන්න කියලා ඉල්ලනවා එහෙනම් අදට එච්චරයි පන්ති ඉවර නැත්තේ අර හේතුව නිසා ඒ වැඩේ කරලා මට අනිවාර්යෙන් දාන්න එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි ජීත්ම වැඩේ කරලා මට දාන්න ප්‍රභාෂණ වැඩේ කරලා මට දාන්න මම අනිවාර්යෙන් බලනවා වැඩේ කරලාද කියලා WhatsApp එකට අද දවස ඇතුළත හෙට දවස් ඇතුළත නෙමේ අද දවස් ඇතුළත අනිවාර්යෙන් වැඩේ මට දාන්න ඕනේ. ඒකට තමයි ඔයගොල්ලන්ට විනාඩි 20ක් මම දෙන්නේ වැඩිපුර. මොකද මේ වැඩේ ඔයගොල්ලෝ තනියම කරන්න ඕන නිසා. මම ඔන්ලයින් ඉඳලා වැඩක් නැහැ නේ. ඒක ඔයා තනියම ලියන ගන්න. ලියලා මට WhatsApp message එක දාන්න. right. එහෙනම් හැමෝටම good night.